Net FM Unlimited. සජීවිත සුබ සන්ධ්‍යාවක් වේවා. මේ නිවුණු රාත්‍රියට ඔබ ආදරයෙන් පිළිගන්න සූදානම්. මම දන්නේ නෑ ඔබේ අහසයට මේ වෙලාවේ තරු එළි නිවිලද කියලා. සඳ එළිය යාන්තමටවත් තියනවාද කියලා. මේ දෙකටම වඩා වැඩියෙන් ඔබේ හදවත ඇතුළට එළිය ගලනවද, හදවතේ තිබුණු එළිය එළියට කාන්දු වෙනවද කියලා. කොහොමුණත් ඔබ මොන විදිහ මනෝභාවයක හිටියත් ඔබේ හදවත සුපසන් කරන්නටයි මේ ඉදිරි තත්පරවල අපේ වෑයම. ඒ සොඳුරු වෑයමට අපි කියන නම සජීවිත. අද දවසේ සජීවිත වෙනුවෙන් මෙහි සැපැමිණි ඒ සුවඳ ආධ්‍යාත්මය නෙත් FM හරහා ඔබ හොඳින් හඳුනන ආධ්‍යාත්මයක්. එම නිසා එතුමන්ගේ හදවත මොනතරම් පිරිසිදුද, ඉන් කාන්දුවන මනුස්සකම මොනතරම් සැනසිලිදායකද කියලා ඔබ දන්නවා. සංගායනා වැඩසටහන හරහා ඔබට සුවිශේෂීව සමීප වන අපේ ආදරණීය වෛද්‍යතුමන්, මහරගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපලාරසිගේ වෛද්‍යතුමනි, ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් තරංගා. අද මම හරි අඩුවෙන් කතා කරන දවසක් වෛද්‍යතුමනි. මට හිතෙනවා ඔබතුමා හොම සුපසන්ව හිනා වෙනකොට ඔබතුමාව හඳ එළියට උපමා කරන්න. වර්ණනා කරනවා වැඩිද වන්න තරංගා. එහෙනම් අපි පටන් ගනිමු අපේ කතාව. අපි අද ගෞරවයෙන් කියන මේ පුෂ්ප කුමාර කඳපලාරච්චිගේ කියන වෛද්‍යතුමන් කුඩා කාලේ පොඩි එකා සන්දී පුංචි පුෂ්ප කුමාර ලදරු පාසල් ගිය දවස මතකයට නගා ගන්න කියලා කිව්වොත්. ඔව් තරංග, මගේ පුංචි කාලේ ගැන මතක් කරලා බැලුවොත් ඇත්තටම සඳහන් කරන්න ඕනේ, මං හිතන්නේ අහන අයත් සමහරවිට පුදුම වෙයිද දන්නෙත් නැහැ. මම ලදරු පාසල් ගිහිල්ලා නැහැ. මොකද අද කාලේ නම් මං හිතන්නේ දරුවෙක් අවුරුදු 2.5 විතර වෙනකොට ලදරු පාසල් නොයන දරුවෙක් හොයාගන්න අමාරුයි. හැබැයි ඒ කාලේ ලදරු පාසල් ගියේ නැහැ එච්චර ළමයි. විශේෂයෙන් මම ගමක ඉපදුණු කෙනෙක්. මට මතක නෑ මම පුංචි කාලේ ලදරු පාසල් ගියාද ගොඩක් ළමයි කියලා. හැබැයි පසු කාලීනව මට මතකයි ළමයි ලදරු පාසල් ගියා. මම එක සැරේම ඉස්කෝලේට පාසලට තමයි ඇතුළත් වුණේ. පළවෙනි වසරේ. ඒ කාලේ කියන්නේ හෝඩිය කියලා. හෝඩිය පන්තියට තමයි මම මුලින්ම ඇතුළත් වුණේ. ලදරු පාසල් අධ්‍යාපනයක් මම ලැබුවේ නැහැ. හැබැයි මට මතකයි මම ගෙදර ඉන්නකොට මං හිතන්නේ මං ඉස්කෝලේ යනකොටත් ගොඩක් දේවල් ඉගෙනගෙන කියලා මං හිතනවා මට මතක හැටියට. මොකද අයියයි අක්කා ඉස්කෝලේ යනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා වැඩ කරනකොට මම ඉබේම මං හිතන්නේ මම ඉගෙනගෙන ගොඩක් දේවල් ඒ කාලේ. ඉතින් ඒ විදිහට තමයි මගේ කුඩාම කාලේ මට මතක තියෙන්නේ. එතකොට ඔබතුමා මුලින්ම පාසල් ගියේ මොන පාසලටද? ඔව්. මම ඉපදුනේ තරංගා අවිස්සාවේල්ල කියන නගරයට කිට්ටු. මං හිතා 72ක් විතර තියෙන්නේ. ඒ හරිය කෑගල්ල දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ අවිස්සාවේල්ල උනාට. මොකද අවිස්සාවේල්ලේ සීතාවක කියන සීතාවක ගඟ ළඟින් තමයි දිස්ත්‍රික්ක දෙක බෙදෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය. ඒතකොට කෑගල්ල දිස්ත්‍රික්කේ මායිමේ සීතාවකට ආසන්නේ ඉහළ තල්දුව කියන ගමේ. එතකොට මම මුලින්ම අධ්‍යාපනයට ඇතුල් වුණේ ඉහළ තල්දුව කනිෂ්ඨ විද්‍යාලයට. ප්‍රාථමික විද්‍යාලයක්. නෑ, ප්‍රාථමික කියලා කියන්න බෑ. මං හිතන්නේ ඒ කාලේ නම ප්‍රාථමික කියලා කිව්වට 10 වසර වෙනකල් පන්ති තිබුණා. ඔව්. ඒතර ඉහළතල්දුව කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මම මුල්ම අධ්‍යාපනය හැදෑරුවේ. එතකොට 10 වසරට පස්සේ මම තරංග පාසල් කීපයකටම ගියා. මට මතකයි මම 4 වෙනි ශ්‍රේණිය දක්වා ඉහළතල්දුව කනිෂ්ඨ විද්‍යාලය ඉගෙන ගත්තේ. ඊට පස්සේ මං හිතන්නේ මගේ අම්මට ඕන වුණා හොඳට උගන්වන්න තව නගරබද ඉස්කෝලේකට ඇතුල් කරගන්න. ඊට පස්සේ මාව 4 පන්තියේදී මම ගියා අවිස්සාවේල්ල සාන්ත මරියා මහා විද්‍යාලයට. එතකොට එතන ඉඳලත් මම වසර 4ක්
7 පන්තිය දක්වා ගියා. ඊට පස්සේ ආයිත් මාව මාරු වුණා කෑගල දිස්ත්‍රික්කයේ අටුළුගම රාජසිංහ මහාවිද්‍යාලයට. එතකොට එතනදී 7 පන්තියේ ඉඳලා මම 9 වසර වෙනකල් ඒ කාලේ අපි අධ්‍යයන පොදුපත් සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් නෙවෙයි අපිට තිබුණේ තරංගා. සමහරට අපේ කාලයට මතක ඇති ඒ කාලේ අධ්‍යාපන ක්‍රමයේ සැරින් සැරේ වෙනස් වුණා මේ ආණ්ඩු වෙනස් වීමත් එක්ක. එතකොට ඒ කාලේ අපේ සාමාන්‍ය පෙළ කියන එක පොඩි සාමාන්‍යයෙන් තිබුණේ 10 වසරේදී. නමුත් සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු කාලෙක වෙනස් වුණා අධ්‍යාපන ක්‍රමය. ඒ කාලේ ඒ කඩයිම් විභාගයේ තිබුණේ 9 වසරට ගත්තා. එතකොට අතුරු නිර්දේශය කියලා එකක් තිබුණේ. එතකොට 9 පන්තියෙන් තමයි සාමාන්‍ය පෙළට සමාන විභාගය තිබුණේ. එතකොට 9 වසරේදී තමයි මම මේ විභාගයට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ උසස් පෙළ සඳහා මම රුවන්වැලි රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළු වුණා. එතකොට උසස් පෙළ කළේ මම රුවන්වැලි රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයේ. වෛද්‍යතුමනි දැන් ওই විදිහට පාසල් ගණනාවකට දරුවෙකු එහා මෙහා වීම ඒ දරුවාගේ පෞරුෂයට බලපෑමක් එල්ල කරන්නේ නැද්ද? මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. මොකද ඒ කාලේ නම් මං හිතන්නේ මම දැන් අද කාලෙත් එක්ක සම්බන්ධ කරලා බලනකොට සංසන්දනය කරලා බලනකොට මේ තරංග මට හිතෙන දෙයක් තමයි අද කාලේ දරුවන්ට වඩා ගොඩක් වෙනස් ඒ කාලේ දරුවෝ. මොකද අපි අද කාලෙට වඩා අද කාලේ දරුවන්ට වඩා ගොඩාක් නිදහස්ව හැදිච්ච ළමයි, පරිසරයත් එක්ක හැදිච්ච ළමයි, ගම්බද හැදිලා අපි අද වාගේ අපිට තරංගකාරී අධ්‍යාපන රටාවක් තිබුණෙත් නැහැ. ටියුෂන් කියලා අමතර පන්ති අපිට තිබුණෙත් නැහැ. අපි ඉතින් හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් නිමාඩු කාලේ තනිකර විනෝදයට විතරමයි, සෙල්ලමට විතරමයි ඒ කාලේ අපි ගත කළේ. ඉතින් එවැනි තත්වයක් ඇරදී මම හිතන අපේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය වෙන පටවිතාව අපිට තිබුණා. අපි හැමෝම ආශ්‍රය කළා ගමේ. අපේ දෙමව්පියොත් එහෙමයි. ඒතර විවිධාකාර පුද්ගලයෝ අපේ ජීවිතේ හම්බ වුණා. එතකොට ඒ හැමතැනකදීම මං හිතන්නේ ජීවිතේ ලබන්න ඕන පන්නරය ලැබෙන්න වටපිටාවක් අපිට තිබුණා ඒ කාලේ. මං හිතන්නේ මම විතරක් නෙවෙයි ඒ කාලේ හැදිච්ච ගොඩාක් දරුවන්ට ඒ පෞරුෂ ප්‍රශ්න කියනවා ගොඩක් වෙලාවට තිබුණේ නැහැ. ළමයි අතර පවුල් අතර මේ ගැටුම් නොතිබුණා නොවේයි. ඕනම කාලයක එවැනි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න දුරදිග ගියේ නැහැ. බොහොම ඉතා ඉක්මනින් විසඳුණා. දෙමව්පියෝ ගොඩක් වෙලාවට අත දැම්මෙත් නැහැ අද කාලේ වගේ. ගුරුවරු අත දැම්මෙත් නැහැ. ළමයින්ගේ ප්‍රශ්න ළමයිම විසඳගත්තා. ඉතින් ඒව බොහොම සුහද විදියට ගත වුණා. ඒකින්ද පෞරුෂයට කියලා විශේෂ ප්‍රශ්නයක් මට උනේ නැහැ අලුත් පාසල් වලට ගියා කියලා. මං හිතන්නේ මට පුළුවන් වුණා ඒ තැන් දැන් ගමෙන් එකපාරට අවිස්සාවේල නගර ඉස්කෝලේට එනකොට වෙනසක් තිබුණා. ලොකු වෙනසක් ඒ කාලේ. නමුත් ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මට පුළුවන් වුණා හැමොත් එක්කම ඒගොල්ලන්ට ඕන විදිහට වෙනස් වෙන්න. සහ මං හිතන්නේ මට ගිය තැන මේ ගුරුවරු එහෙම ගොඩක් ආදරය කළා මට. මං හිතන්නේ මම ඕනකමින් ඉගෙනගත්ත හින්දාත් වෙන්න ඇති. ඉතින් මට ලොකු ප්‍රශ්න වුණේ නැහැ ඒ හින්දා. ඔබතුමාට වතුර වගේ වැටෙන මං ඒ වචන කිව්වේ නෑ තරංගා. ඇත්තටම මම වතුර වගේ වෙන්න ඇති. අද දවස වෙනකොට මම ඒක හොඳටම ඔළුවට දාගෙන තියෙනවා. වතුර වගේ වෙන්න ඕනේ කියන එක. එතකොට අවශ්‍ය තැනට ඒ කාලෙත් එහෙම වුණාද දන්නේ නැහැ. මේ මං හිතන්නේ එහෙම වුණාම හරි ලේසි ජීවිතේ ගත කරන්න ගෙනියන්න ඕන කෙනෙක් ළඟ ඒ තැනට අවශ්‍ය විදිහට වෙනස් වෙන්න වතුර වගේ මං හිතන්නේ ඒක එහෙම වෙන්න පුළුවන් නම් අපි හැමෝටම හරි ලේසි නේද ජීවිතේ මේ ප්‍රශ්නවල අවම කරගෙන යන්න. මේ සුපසන් රාත්‍රියට ඔබතුමා ආව නිසාම ඒ වගේ දේවල් හුඟක් අහන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි මේ විස්මිතව කෙනෙක්ගේ හදවත දිනාගන්න කතා කරන අවංකවම ඒ හදවත් සුවපත් කරන්න අප කැප වෙලා ඉන්න ඔබතුමාව මුණ ගැහුණු මොහොතේ ඔබතුමා මේ හැදුන වැඩුණු විදිහ ඒ පරිසරය ඒක දැනගන්න අපි ඇතුලේ ඒකට කුතුහලය කිව්වත් කමක් නෑ. එහෙම හැඟීමක් තියෙනවා වෛද්‍යතුමනි. දැන් අර ඔබතුමා හෝඩිය පන්තියේ ඉඳලා විද්‍යාල ගණනාවකට එහා මෙහා වෙලා උසස් පෙළ හදාරලා පාසල් දිවියට සමුදෙන දවසේ ඔබතුමාගේ මතකය කොයි වගේද? ඔව් ඒක නම් අදටත් මතක් වෙනකොට ටිකක් දුක හිතෙනවා.
ඒ කාලේ ඇත්තටම පාසල් දිවියත් එක්ක ගෙවුණු ගම්බද පරිසරයකනත් චුට්ටක් මං හිතන්නේ මං කතා කළොත් හොඳයි. තරන්ගත් මං හිතන්නේ ඔබ සදාහන් කළ ඒක ගැන. ඉතින් ඒ කාලේ නම් ඇත්තටම හරිම සුන්දරයි. දැන් මතක් වෙනකොටත් හරි සමහර වෙලාවට සතුටත් එක්කම පුංචි නිකන් අර කනස්සල්ලක් වගේ හිතෙනවා අද ගමට ගියාම මේ පරිසරේ නෑනේ කියන එක පිළිබඳව. ඒ කාලේ හරි සුන්දරයි. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ විශේෂ සිදුවීම් සමහර ඒවා තියෙනවා මතක් කරන්න කියන්න ඕනේ ඒවා. එකක් තමයි මට මතකයි ඒ කාලේ අද කාලේ එහෙම නෑ. අවුරුද්දකට 3 සැරයක් විතර ගම් වතුර එනවා. ඉතින් හරි ආසයි අපිට ඒක මතක් වෙනකොට තාම. මොකද සීතාවක ගඟ ගලනවා. ගලනකොට අනිවාර්යයෙන්ම අවුරුද්දට 3 සැරයක් විතර යට වෙනවා. අපේ ගේ තිබුණේ කුඹුරක් අද්දර. පිටිපස්සේ කුඹුර. එතකොට ටිකක් පහත නිසා ලොකුට ගැලුවොත් යට වෙනවා සමහර දාට. එතකොට මට තාම මතකයි සමහර කාලවල රැයට ගලනවා. එතකොට ගමේ මිනිස්සු ඈත හූ කියනවා ඇහෙනවා වතුර දානකොට. කුඹුර වලින් එහා පැත්තේ. ඒක හරි සුන්දරයි ඒ කාලේ. ඉතින් අපිට නිින්ද ගිහලා අපි පොඩි උන් අම්මා මට මතකයි සමහර දාට අම්මා කරේ තියාගෙන වතුරේ බැහැලා උඩා ගෙදරට අරගෙන යනකොට ඔන්න හැරෙනවා. හරි සුන්දර මතකයන් තියෙනවා ඒ වගේ. ඊළඟට මට මතකයි ඒ වගේම අවිස්සාවේල සාන්ත මරියා විද්‍යාලයට ගිහිල්ලා ඉස්කෝලේ යනකොට සමහරද බැහැලා පාර යට වෙලා. ඒතර සපත්තු ගලවගෙන ගම් වතුරේ බැහැලා එනවා. හරි ආසයි. ඊළඟට කුඹුරේ ගිහිල්ලා ඔරු පදිනවා. ඒ විතරක්නේ පහුරු හදාගෙන අපි ගමේ ළමයි කුඹුරේ බැහැලා. මං හිතන්නේ අද ළමයින්ට එවැනි සුන්දරත්වයක් දකින්න හරි අඩුයි. අද ගඟ ගලන්නෙත් නැහැ ඇත්තටම ඒ පැතිවල. මං හිතන්නේ ගඟ හාරලා වැලි අයින් කිරීමත් එක්ක ඒවත් වෙනස් වෙලා පරිසරය. ඉතින් ඒ වගේ හරි සුන්දරයි. තව මට විශේෂයෙන් සඳහන් කරන්න පුංචි පුංචි මතක් වෙන කාරණා තියෙනවා. තව එකක් මට මතකයි අපේ ගේ පිටිපස්සේ කුඹුර මැද්දෙන් අඩිපාරක් තිබුණා. මිනිස්සු ගමන් කරන ලොකු අඩිපාරක්. ඒ කාලේ ඉඳලම අපේ නිවස ගත්තාම අපේ ගෙදර විශේෂයෙන් අම්මා තාත්තා කට්ටියම හරි බෞද්ධ පරිසරයක් එක්ක හැදුනේ අපි. ඒ ආభాෂය මට අද තාමත් තියෙනවා. මං ගාක් සන්තෝෂ වෙනවා මේ ආభాෂය පොඩි කාලේ ලැබිච්ච එක පිළිබඳව. මට මතකයි මගේ තාත්තගේ මල්ලිත් මහාන වෙලා හිටියේ. ඒතර අපිට ගේ පිටිපස්සට ගියාම පේනවා ඈත කුඹුර මැද්දෙන් පාරේ හාමුදුරුවෝ වඩිනවා. අපිට ටිකක් දුරයි. ඒ කාලේ කොහොමද කියනොනම් හිතා ගන්නත් බෑ. අද ළමයි කෙනෙකුට අපි දුවගෙන යනවා ඒ පාට ගිහලා හාමුදුරන්ට වඳින්න. කුඹුර මැද්දේ පාරේ දන ගහලා වඳිනවා. ඒ වගේ පරිසරයක් ඒකට මම විතරක් නෙවෙයි සමහර තවත් ළමයි. ඉතින් ඒවා හරිය සුන්දර මතකයන් මේ තරංගා මේ මං හිතන්නේ ඒ ලැබිච්ච ආభాෂයන් මේ මා ඇතුලේ තියෙනවා. ඒකත් මං හිතන්නේ මට හරිය හොඳ දෙයක් වෙලා තියෙනවා මගේ ජීවිතේ හදාගන්න. ඊළඟට මට මතකයි ගමේ පන්සලේට හැම පොයටම අපි අම්මත් එක්ක යනවා. තාත්තා ගොඩක් වෙලාවට එන්නේ නැහැ. තාත්තා ගැනත් කියන්න ඕනේ පොඩි දෙයක්. තාත්තා කියන්නේ පන්සිල් පද 5 රකින්න කෙනෙක්. ලොකුවට පන්සල් ගියේ නැති වුණාට තාත්තා බොන්නේ නැහැ. නරක වැඩ මුකුත් කරන්නේ නැහැ. ඉතින් එවැනි පුද්ගලයෙක්. අම්මා තමයි ගොඩාක් සමාජයත් එක්ක හල්පලත් එක්ක නිතර සම්බන්ධ වෙන්නේ. පන්සලත් එක්ක සම්බන්ධ වෙන්නේ. හැම පොයටම අපි පන්සලට මං හිතන්නේ කිලෝමීටරයක් විතර දුර තියෙනවා. ඒ කාලේ ඒක එච්චර දැනුමක් නැහැ එච්චර දුරයි කියලා. ඉතින් ගමේ පාර වැලි පාර මැද්දෙන් තමයි අපි යන්න තියෙන්නේ. අහල පහලත් එක්ක තුල අපි පන්සල් යන රැය හඳ පානේ. හරි සුන්දරයි. හාමුදුරුවොත් එක්ක අද කාලේ වගේ නෙවෙයි. ගොඩාක් සෙනගෙන හැද වගේ. ඉතින් හාමුදුරුවොත් එක්ක ටිකක් වෙලා කතා කරලා උපදෙස් අවවාද අහලා වැඳලා අපි කරලා එනවා. ඉතින් ඒ වගේ මට මතකයි මම පුංචි කාලේම මේ හාමුදුරුවන්ට ගමට හරි පන්සලට සම්බන්ධකමක් තිබුණා. ඒ කාලේ හිටපු හාමුදුරුවෝ මට මතකයි ගොඩක් අසනීපෙන් හිටියේ කාලේ. නමුත් ගොඩක් වයස තිබුණ නැහැ. ඉතින් මම සමහර දාට මම කියලාත් නෙවෙයි මට හිතිලා මම නිවාඩු දවසට පන්සලට යනවා තනියම. ගොඩක් දුර වුණාට ගිල්ලා හාමුදුරුවෝ හරි ආදරේ මං එනකොට සමහර දඩ පන්සලේ තියෙන දේවල් මට කන්නත් දෙනවා. මං හරි බයයි කන්න ඒ කාලේ. මොකද අපි අහලා තියෙන පන්සල් දේවල් කන්න හොඳ නැහැ කියලා. පව් සිද්ධ වෙයි. ඉතින් මං හරි අදිමදි කරනකොට හාමුදුරුවෝ කතා කරලා ඒව දෙනවා. ඒ කාලේ හාමුදුරුවෝ අසනීප නිසා මට තාම මතකයි මම හාමුදුරුවෝ ඉඳ ළඟට ගිහලා හාමුදුරුවෝ නාවනවා මම පොඩි ළමයෙක් වුණාට. මටම පුදුමයි ඇයි මං ඒ කාලේ මට ඒවා හිතුනේත් කියලා. නමුත් ඒවා හරි සුන්දර මතකයන්. එවැනි දේවල් ඒ කාලේ තිබුණා. ඊට පස්සේ පාසල් දිවිය ඒ විදිහට ගිහිල්ලා උසස් පෙළ රුවන්වැලි රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි අපි කරලේ. ඒතකොට මට මතකයි එදත් අවසාන දවසේ අපි පන්තියේ කට්ටිය එකතු වෙලා මේ සින්දු එහෙම කිව්වා. දුකක් විතර මට මතකයි තාමත් අද වගේ
හැමෝම බෝඩ් එකේ ලිව්වා සින්දුවක් අපි එකතු වෙලා. සොමතරෙක් ජයමහගේ සින්දුව මං හිතන්නේ පියමන් කිරේ මහවැල් මැදින් මට තාම මතකයි ඒක. ඒවත් මතක් වෙනවා. කොටසක් ගන්න පුළුවන්. සින්දු කියන්නම් මං සින්දු කිව්වොත් වැඩසටහනම අහන්න වෙයි තරංගා. කමක් නෑ අර සීතාවක ගඟ දැන් ගලන්නේ නෑ කියලා කිව්වා වගේ ඔබතුමා ගී ගයන්නේ නෑ කියලා හිත හදාගන්න. හැබැයි ඒ ගැන ඒකම කියන්න ඕන තව දෙයක් තමයි දැන් මේ පාසල් දිවියට සමුදිල මං දැන් අවුරුදු 35කට විතර කිට්ටු ඇති. එනමුත් අලුත් දෙයක් වුණා මෑත කාලේ අපේ පන්තියේ හිටපු ළමයි. දැන් සුවද හමුවක් පවත්වන අවුරුද්දකට සැරයක්. දැන් අවුරුදු 2ක 3ක වගේ ඉඳලා මමත් දැන් සම්බන්ධ වෙනවා ඒකට. අවුරුද්දක දවසක් අවිස්සාවෙල්ල ඒ පැත්තේ කොහේ හරි පුංචි තැනක් එකතු කරගෙන සින්දු ටිකක් කියලා විනෝද වෙලා එකිනෙකා කතා කරලා මට හරි පුදුමයි තරංග සමහරලා අය අඳුරන්න බෑ. අඳුරන්න බැරි වුණා. ඉතින් කතා කරනකොට සමහරු මේ හිනා යනවා දැක්කාම දැන් කතා කරනකොට ඒ වගේ හරි විනෝද ජනකයි. අපි මේ අවුරුද්දෙත් හම්බ වුණා. මේ අවුරුද්ද විශේෂයෙන් මට කතා කළා පුංචි දේශනයක් පවත්වන්නත් ස්ට්‍රෙස් ගැන ආතතිය ගැන. ඉතින් මම පැය කමාරක විතර පොඩි දේශනයකුත් කළා ගිහිල්ලා කට්ටියට. ඉතින් දැන් ඒකයි හම්බ වෙනවා. ඒකත් ගොඩක් සතුටක්. ඉතින් මේ ගමට වෙනවත් දැන් ගොඩාක් අඩුයි. අපි කොළඹ පදිංචියට ඇවිල්ලා තියෙන නිසා. ඉතින් ඒ සුන්දර මතකයන් තුල තාමත් ජීවත් වෙනවා. මට හිතෙනවා මම එක දිගට චිත්‍රපටයක් නරඹුවද කියලා. ආයෙ මට හිතෙනවා මම චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹුවද කියලා. ආයෙ මට හිතෙනවා ගම ගැන ලිව්ව ලස්සන ගද්‍ය සංග්‍රහයක් කියවුවද පද්‍ය සංග්‍රහයක් කියවුවද කියලා. එතරම් රමණීයයි ඔබතුමාගේ කතාව. හැබැයි ඒ කතාව ඇතුලේ තියෙන එකම දුක හිතන තැන තමයි අර මට ආයෙත් වතාවක් කියන්න හිතෙන සීතාවක ගඟ දැන් ගලන්නේ නෑ ඉස්සර වගේ කියලා. ගම් වතුර එන්නේ නෑ ඉස්සර වගේ කියලා. අනිත් පැත්තෙන් මම කල්පනා කළේ ගම් වතුර කියලා කියනකොට ඔබතුමා මම මගේ මූණේ ඇඳගත්ත අඳුරු දර්ශනය තප්පර ගානක් ඇතුළත මමම අයින් කරගත්තා. ඔබතුමා මේ ගම් වතුර කියන එක කොච්චර සුන්දරවද ගත්තේ කියලා මං කල්පනා කළා. හරි ෂෝක්. අම්මා මාව වඩාගෙන යන අතරමඟදී තමයි මට ඇහැරෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේට අව සමහර කටෝර අවස්ථා එදා ඉඳන්ම ඔබතුමා මිහිරි කියලා පිළිගන්න සූදානමක් තිබිලා තියෙනවා. වෙන්න ඇති මම හිතන්නේ. හැබැයි ඉතින් අපේ ජීවිතවලත් ප්‍රශ්න නොතිබුණාම නෙවෙයි ඕනෑම ජීවිතයක තියෙනවා. පාසල් දිවියේ වුණත් විවිධ පුද්ගලයෝ විවිධ යාළුවෝ එක්ක ජීවත් වෙනකොට හිත රිදිච්ච අවස්ථා ඕන තරම් තිබුණා. හැබැයි මම දැන් ආපහු හැරලා බලනකොට මට මතක නැහැ මම කාත් එක්කවත් රණ්ඩු වුණා ගැටුම් ඇති කරගත්තා කියන එක. හැමදාම පැත්තකට වෙලා ඔහේ ඉන්න ඒ කාලේ මම අද වගේත් නෙවෙයි තරංග. මම දැන් බලනකොට මම හිතන්නේ මම හරීම අහිංසක චරිතයක් ඒ කාලේ. අහිංසක වැඩි වෙන්න ඇති ඒ කාලේ. කවුරුත් එක්ක වැඩි කතා කරන්නෙත් නැහැ මම. ඒ කාලේ මම හිතන්නේ මට නිකන් හරි ලැජ්ජාශීලී පෞරුෂයක් තමයි තිබුණේ. මම වැඩි මිනිස්සු එක්ක කතා කරන්නෙත් නැහැ. අද කතා කරන හැටි බැලුවම මට ටිකක් පුදුමත් හිතෙනවා. මම මෙච්චර කතා කරනවද අද කියලා. මට එක මතකයකුත් ආයි තියෙනවා. කියන්නේ එකත් කියන්න ඕනේ. මම මේ කතා කරන්නේ නැහැ කියන එක ගැන කියන්නේ ඒ කාලේ. මට මතකයි මම හෝඩියේ පන්තියේ පළවෙනි වසරේ ඉන්නකොට මම හිතන්නේ ගුරුවරු දන්නවා මම දක්ෂයි කියලා මම මේ නිහතමානීව කියනවා. ඔව්. එතකොට ගුරුවරේ මගේ දක්ෂකම දැකලා තිබුණා. දැකලා තිබිලා මගේ පන්තියේ හිටපු ගුරුතුමිය අපි ඒ කාලේ කෙනෙක් හිටිය ආරච්චි මිස් කියලා මට තාම මතකයි. කතා වෙලා වෙන්න ඇති විදුහල්පතිතුමා දවසක් ආවා අපේ පන්තියට. ආවල්ලා මාව ඉස්සරහට අරගෙන ඒගොල්ලන්ට ඕනකම තිබුණා මාව එක පන්තියක් ඇරලා තුන්වෙනි පන්තියට දාන්න. මං හිතන්නේ දක්ෂ නිසා වෙන්නට ඇති. ඊට පස්සේ මගෙන් පුංචි මට අද වගේ ප්‍රශ්නෙත් මතකයි. මගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි බල්ලෙකුට කකුල් 4ක් තියෙනවා. බල්ලෝ 3 දෙනෙකුට කකුල් කීයක් තියෙනවද? මම හොඳටම දැනගෙන හිටියා උත්තරේ. තරංග මම කිව්වේ නෑ. ඊළඟ පන්තියට යන්න කැමති නැති හින්දා නෙවෙයි මට හරි ලැජ්ජයි කතා කරන්න. මං උත්තරේ දැනගෙන හිටියා හොඳටම. හරි ලේසි උත්තරයක් මට ඒකේදා. නමුත් මම කතා කළේ නෑ. වචනයක්වත් කතා කළේ නෑ. ඒකින්ද මාව 3 පන්තියට දැම්මේ නෑ.
සමහරට මාව අද ඒක එහෙම වුණා නම් මම අද මීටත් වැඩිය වෙනස් වෙන්න තිබුණා පන්ති මාරු වෙලා දන්නේ මොනම දේවල් වෙයිද කියලා කොහොම හරි ඒක සිද්ධ වුණේ නැහැ. මට මේ මතකේ හැබැයි තාම තිනවා අදටත් මේ ප්‍රශ්නේ. අදත් ඒ වගේ දරුවෝ ඇතිද ડોක්ටර්? ඉන්නවා. තරංග අදටත් අපිට හම්බ වෙනවා එහෙම ලැජ්ජාශීලී අඩු පෞරුෂයකින් ඇත් දරුවෝ. මම පිළිගන්නවා මගේ ඒ කාලේ ඒ පෞරුෂයේ පොඩි අඩුවක් තිබුණා කියන එක. මම පිළිගන්නවා. මම හරි ලැජ්ජාශීලී බයයි මිනිස්සුත් එක්ක කතා කරන්න. මට මතකයි ගෙදෙට්ට සමහරට අමුත් එක්කත් අපි ටිකක් කරාව දොරෙත් දැස්සෙන් අම්මත් එක්ක එහෙම ගතියක් තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් ඒකේ පාඩුත් තියෙනවා. ඔබතුමානේ පවුලේ බඩ පිස්සා. ඔව් මම තමයි බාලයා. නමුත් ඒව කාලයත් එක්ක මමම හිතලා හදාගත්තා. මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. අපි ලොකු වෙනකොට දැනුගත්කම් ඇති වෙනකොට අපි අවබෝධ කරගන්න ඕනේ අපේ අඩුපාඩු ටික. ඉතින් මම මගේ දුර්වලතෙන් හදාගෙන මම අද මෙතෙන්ට එන්න පුළුවන් වෙලා තියෙන ගැන මම ගොඩක් සතුටු වෙනවා. හිතවතුනි ඔබ මේම හැබැයි මෙහෙමකුත් තියෙන තව එකකුත් කියන්න ඕනේ. තරංගයි කියන එක මතක් වෙනවා මට. ඒක හොඳයි. ඒ කොච්චර ලැජ්ජාශීලී වුණොත් මම මෙහෙම වැඩකුත් කරලා තියෙනවා. එතකොට මම දැන් ඔක්කො විදුහල්පතිතුමා. අපේ ගමේ මට අනේ ඒ සින්දුවකුත් මතක් වෙනවා මේ අපි ලොකු ඉස්කෝලේ මහත්තයා ඒ කාලේ කියන්නේ. සා ඒ විදුහල්පතිතුමාගේ භාර්යාවත් ගුරුතුමිය ලොකු ඉස්කෝලේ හාමිනේ. හරි මට අර තාම සුනිල් ලෙදරසිංහගේ සින්දුව මතක් වෙනවා මේ ගමට මම මනසින් යනකොට. පැන මඩ කඩිපි. ඔව්. එතකොට මට තාම මතක් වෙනවා අර ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා වගේ වචන මට තාම මේ සින්දුව යනකොට මේ මම යනවා ගමට. මට ඒ ටික තාම මතක් වෙනවා. ඉතින් ඒ දෙන්න හැම මට එහෙම හරි ආදරේ. අපිට අපේ ගමේමයි ඒගොල්ලෝ හිටියේ. ගමේ අපිට වඩා ඉතින් උසස්නේ. විදුහල්පතිතුමා ලොකු ඉස්කෝලේ හාමිනේගේ ගෙදර. නමුත් හිතවත්කම් එහෙම හොඳට තිබුණා. හොඳ අය. මට තාම මතකයි මම හිතන්නේ දෙවනි පන්තියේ වෙන්නට ඕනේ. විදුහල්පතිතුමා විශ්‍රාම යනකොට. මම කොච්චර ලැජ්ජසුනත් මගේ අම්මා කලින් කිව්වාගේ අම්මා තමයි ගොඩක් ඉස්සරහට අපිව තල්ලු කරගෙන ගියේ. තාත්තා රැකියාවට ගිහිල්ලා අපිව බලාගත්තා ඒ ටික කරා. අම්මා තමයි තල්ලු කරගෙන ගියේ. ඒතකොට මට මතකයි මේ විදුහල්පතිතුමා විශ්‍රාම යන දවසේ මට කවි ටිකක් කියන්න කිව්වා හදලා. මම පුංචි එක මට කවි හදන්න බෑ. හැබැයි අපේ මහප්පා කෙනෙක් හිටියා කවිකාරයෙක්. ඈතින් තාත්තගේ නෑදෑයෝ වෙන ගමේ. ඒගොල්ලෝ ඔක්කොම අද නැහැ ඉතින්. මතක් වෙනකොට දුක හිතෙනවා. ඉතින් ඒ මහප්පා හිටිවන කවි කියන හොඳ කවිකාරයෙක්. මට ලස්සන කවි පෙළියක් හදලා දුන්නා. මම කවි ටික කටපාඩමින් තනියම ස්ටේජ් එකට නැගලා කිව්වා ලොකු සභාවක් ඉස්සරහා. විදුහල්පතිතුමා විශ්‍රාම යන දවසේ. හැමෝම පුදුම වෙලත් බලාගෙන මම පුංචි කොල්ලා අවුරුදු 2 පන්තියේ. ඒ කාලේ. ඉතින් හැබැයි මට දෙවනි කවියේදී එක පදයක් පැටළුණා. ඉතින් ආයි කිව්වා මුල ඉඳලා. මට පස්සේ මේක ඉවරලා ආපුවාම ගොඩක් අය කවුදෝ මට මතකයි කිව්ව කවුරු කිව්වද කියලා මතක නෑ. ඒක වැරදිච්ච එක හොඳයි ඇස්වහ කටවහ යන්න කියලා. ඉතින් ඒ වගේ ලස්සන කතාවක් තියෙනවා තරංගා. මම වවා ගන්නවා ඔබතුමා ඒ කාලේ 2 වසරදී මොන්න තරම් හුරු බුහුටි පුතෙක් වෙන්න ඇතිද කියලා. ඔබතුමා එහෙම අහිංසකව ඉන්නකොට හැමෝම කොයි තරම් ආදරේ දෙන්න ඇතිද කියලා. ඔබතුමාව කොයි තරම් වඩාගෙන කට්ටිය හුරුතල් කරන්න ඇතිද කියලා. එවැනි ලස්සන කතාවක් තියෙනවා සමහරව කියන්න බැරිවත් තියෙනවා. අපි බලමු ඔබතුමා කියන්නේ මොනවද කියන්නේ නැත්තේ මොනවද කියලා. හිතවතුනි මේ කරුණා බරිත කටහඬ ඔබට net FM ශ්‍රාවකෙක් නම් අමතක වෙන්න හැටියක් නැහැ. මේ තමයි අපේ සංගායනා වැඩසටහනට ආදරණීයව සම්බන්ධ වෙන මහරගම අපේක්ෂා රෝහලේ අනන්ත රෝගීන්ගේ මනස සුවපත් කරන ඒ දෙවිවරයෙකු වන් වෛද්‍යතුමා මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපලාරසිගේ වෛද්‍යතුමන්ගේ සුවඳ සොඳුරු සඳ එළියවන් ආධ්‍යාත්මයයි අපි ඇහැරවමින් ඉන්නේ. එහි ගුණ සුවඳ කදම්බයයි ඔබේ ජීවිතයට වැටෙමින් තියෙන්නේ. මට ඕනේ ඉතාම කෙටි තත්පර 3-4ක් ඇවෑමෙන් නැවත ඔබව ඒ සුවඳට ලං කරවන්න. ඔබ ඔහොම ඉන්න. net fm unlimited සජීවිත හිතවතුනි අපි ආවා. මම දන්නවා ඔබ කොහෙවත් ගියේ නෑ කියලා.
ඔව් මට ඕනෙත් නෑ ඔබ කොහෙවත් යන්න. මොකද මේ සුවඳ ආධ්‍යාත්මයේ සැනසිල්ල ඔබේ ජීවිතයට කාන්දු කරවන්නම ඕනේ. මේ දරා ගැනීම ජීවිතය දකින විදිහ, ඉවසන විදිහ, විඳින විදිහ, විඳවපු තැන් පිරිපහදු කරගත්ත විදිහ ඔබටයි මටයි හුඟක් වටීවි. අපි පළමු මිනිත්තු ගණනාව ගත කරන්නේ වෛද්‍යතුමන්ගේ කුඩා කාලය ගමේ සිරියාව කරපු පාසලේදී. ඇතරම දඟ වැඩ කරලා නැති හින්දා දඟ වැඩ කියලා කියන්න දෙයක් නෑ. නමුත් ඒ කාලේ අතීතයේ තිබ්බ සුන්දරම තැන් අපි මතක් කළා. ඒ මතකය ඇතුලේ වෛද්‍යතුමන් බොහෝ විට කිව්ව අකුරු තුන අම්මා. මට ඕනේ ඔබතුමන්ගෙන් එතනින් එහාට කතාව අහන්න. ඔව් තරංග ඊට පස්සේ මං හිතන්නේ උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් කරලා සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තමයි ඇතුළුනේ වෛද්‍ය පීඨයට. වෛද්‍ය පීඨයේ ඉතින් ඉගෙන ගත්තා. නමුත් ඊට කලින් සඳහන් කරන්නට ඕනේ මගේ අම්මා ඒ කාලේ වෙනකොට වියෝ වුණා. ඒකත් මතක් කරන්නම්. මං හිතන්නේ මම උසස් පෙළ කරන කාලේ තමයි අම්මා අසනීප වුණේ. අම්මටත් පිළිකා රෝගී තත්ත්වයක් තිබුණේ. ඔද මහරගම රෝහලේ ඒ කාලේ නේවාසිකවත් ප්‍රතිකාර කළා මට මතකයි. එතකොට අපි හුඟක් ටිකක් අමාරු තත්ත්වයක හිටිය අපි හැමෝම මේ කාලේ මට මතකයි අයියයි අක්කයි මමයි අපි තුන්දෙනාම හුඟක් මහන්සි වුණා ඒ කාලේ. විශේෂයෙන්ම අම්මා අසනීප වෙනකොට ගෙදර ඔක්කොම වැඩ කළේ අපි තුන්දෙනා. අක්කා විශේෂයෙන්ම අම්මා හුඟක් බලාගත්තා. යුම් පියුම් කටයුතු ගෙදරට අම්මා බලන් ඉන්න අයට තේ හදලා දෙනවා. ගොඩාක් ගමේ අය එනවම බලන්න. ඒ වගේ ගොඩාක් තිබුණා. කොහමරි අම්මා ඒ ලෙවල් උසස් පෙළ කරන කාලේ වෙනකොට මම උසස් පෙළ විභාගයට ලියනකොට ඇත්තටම අම්මා අසනීපෙන් ලෙඩ ඇඳේ ඉන්න කාලේ. හැබැයි මම හිතුවා අම්මා වෙනුවෙන් මගේ කොටස මම කරන්න ඕනේ කියලා. මම ශක්තිමත් වුණා. ඒ හැමදේම මැද්දේ මම දැඩි උත්සාහයකින් මගේ ඉගෙනීම කටයුතු මම කරා. මට මතකයි ඒ කාලේ අම්මා ලෙඩ ඇඳේ ඉන්නකොට ටිකක් අමාරුයි පාඩම් කරන්න. මොකද සමහරවිට අම්මා රැයට මොකද අද වගේ වෛද්‍ය පහසුකම්ුත් නැහැ ඒ කාලේ. අපි කිසිම දෙයක් තේරෙන්නෙත් නැහැ අපිට ළමයි විදිහට. ඉතින් අම්මා රැයට මට මතකයි රැය එළි වෙනකල් අවදි වෙලා සමහර වෙලාවට කෙඳිරි ගන්නවා. ඉතින් පාඩම් කරන්නේ මම හරි අමාරුයි. මට මතකයි මම නිවාඩු කාලේ නිවාඩු මාසෙදි මම උදේම යනවා ඉස්කෝලේට රුවන්වැල්ල සෙන්ට්‍රල් ඉස්කෝලේට මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා කවුරුත් නැහැ. මම මගේ පන්ති කාමරේට තනියෙන් පාඩම් කරනවා. එක දවසක් විදුහල්පතිතුමා ඉස්කෝලේ වටේ ඇවිදගෙන යනකම ඇවිල්ලා බැලුවා මම මොකද මේ ඉස්කෝලේ තනියෙන් කරන්නේ කියලා. මම කිව්වා ඉතින් මගේ ඊට පස්සේ එතුමා බොහොම හොඳයි පාඩම් කරන්න කියලා ගියා. ඒ විදිහට මම නිවාඩු කාලේ ගිහලා ඉස්කෝලේ ඉඳගෙන පාඩම් කරා. පාඩම් කරලා කොහොම හරි මගේ බලාපොරොත්තු මම ඉෂ්ට කරගත්ත මගේ දැඩි ධෛර්යයකින් මට මතකයි මම විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයේ තේරෙන්න ලකුණු මට්ටම මම දැනගත්තේ හරියටම අම්මගේ 7 දවසේ බණ තිබිච්ච බණ ඉවර වෙලා තමයි මට ඉවරනම් මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වේ. ඉතින් ඒ දවසේ ටිකක් සංවේගී දවසක් වුණා. ඉතින් ඒ විදිහට කොහොම හරි ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා මගේ ඉගෙනීම කටයුතු මම කරගෙන ගියා. ජීවිතය කොයිතරම් දෛවෝපගතද කියලා මම කල්පනා කරන්නේ වෛද්‍යතුමනි. අද ඔබතුමා අපේක්ෂා රෝහලේ අනන්ත රෝගීන්ට සැනසෙල්ල ගේන්න අපකැප වෙනවා. නමුත් ඔබතුමා අප්‍රතිහත ධෛර්යයෙන් ඒ මොහොත ගත කරගත්තේ නැත්නම් අම්මගේ අසනීප දවස් ටික ඒ වියෝගය අද සුවහසක් රෝගීන් සුවපත් කරන දෙවිවරයෙක් වගේ දොස්තර මහත්තයෙක්ව අපිට දැක ගන්න වෙන්නේ නැහැ. අර අම්මා ඔබතුමා කිව්වා මුලින් මිනිත්තුවල අම්මට ඕනෙකම තිබුණ ලොකු මහත්තයෙක් කරන්න මාව කියලා. ඔබතුමා ඒ අම්මට කරපු ලොකුම ගෞරවය දරුවෙක් හැටියට තව දරුවෙක්ට කරන්න අපහසු දෙයක් ඔබතුමා කරලා තියෙනවා. මට ඕනේ මේ මොහොතේත් අනන්ත එවැනි වියෝගී අවස්ථා ගත කරමින් ඇතැම් විට අපිට තිබ්බ ප්‍රශ්නය නොවේ වෙනත් ප්‍රශ්නයක් ගත කරමින් ඉන්න දරුවෝ ඇති.
ඒ අයට ඔබතුමාට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද? මං ඇත්තටම මේ කතාව කියන්න හිතුවෙත් ඒකමයි තරංග. අපිට හැමෝටම ලොකු අභියෝග තියෙනවා ජීවිතේ, ප්‍රශ්න තියෙනවා. මේ වැඩසටහන අහගෙන දරුවෝ ඕන තරම් ඇති. ඉතින් මේ වෙලාවේ මම මේ කතාව ඒකමයි කියන්න හිතුවේ. ඒ අභියෝග වලට අපි සාර්ථකව මුහුණ දීලා අපේ ඉලක්ක කරා අපි යන්නට ඕනේ. ඒක ආදර්ශයක් විදිහට මේ මම කියන කතාව ගත්තොත් ඒ මොන ප්‍රශ්න තිබුණත් අපි හිතට ගත්තොත් ධෛර්යය, වීරිය, ඕනෑකම අපිට පුළුවන් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ජය ගන්න. අපිට අවශ්‍ය ඉලක්කය කරා අපිට යන්න. ඊට පස්සේ මේ උගත් පුතණුවන් පුෂ්ප කුමාර කඳපලාරච්චිගේ වෛද්‍ය විද්‍යාලයට යනවා. ඒ අත්දැකීම අපිට විස්තර කළොත්. වෛද්‍ය විද්‍යාලේ කාලෙත් මං හිතන්නේ හරිම සුන්දර කාලයක්. ලංකාව පුරාම ආපු යාළුවෝ ගොඩක් එක්ක ගත කළේ. හැබැයි ඒකෙත් විශේෂම කියන්න කතාවක් තියෙනවා ඒ කාලෙත්. මොකද සාමාන්‍ය වෛද්‍ය විද්‍යාලයට ගියාම අවුරුදු 5කින් විතර එළියට එනවා අපි හැමෝම වෛද්‍යවරුලා. නමුත් අපි අවුරුදු 9කට කිට්ටු වෙන්න හිටියා කියන එක කියන්නට ඕනේ. මොකද ඔබට මතක ඇති 89 විතර කාලේ 89ටත් කලින් ඇත්තටම කියනවා 83 84 තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වැඩ වර්ජන වගේ ස්ට්‍රයික් විශ්වවිද්‍යාලවල මේව පටන් ගත්තේ. ඒතර අපිට කාලෙන් කාලට විශ්වවිද්‍යාල වැහුණා. සමහර මාස 3 මාස 6 ওই විදිහට වැහි තමයි අපේ ඉගෙනීම ගියේ දිගටම. ඊළඟට 89 වෙනකොට ඒක මුළු රටේම තියෙන ලොකුම වැඩ වර්ජනයක්. හැම තැනම ඔබට මතකද දන්නේ නැහැ තරංගා. පාරේ වාහන ගමන් කරන්නේ නැති තරමට, කඩවල් වාහන තරමට ලොකු ස්ට්‍රයික් එකක් බාටපත්. ඒක මුළු රටටම බලපාන එකක් වුණා. ඒතර ඒ කාලේ මම හිතන්නේ අවුරුදු 1මාරක් විශ්වවිද්‍යාල වහලා තිබුණා. ඒතර මේ තත්ත්වය උඩ අපි ගොඩාක් පරක් වුණා. හැබැයි ඒ පරක් වීමත් මම ආයේ ඒකත් ඍණාත්මකව දකින්නේ නැහැ. ඒ කාලේ අපි හුඟක් දේවල් කරා, සතුටු වුණා. මට මතකයි ඒ කාලේ ඉතින් මං හිතන විශ්වවිද්‍යාල ජීවිතය කිව්වම ටිකක් නේද දන්නවදින තරුණ වයස. අපි හරි ඒ කාලේ එළියට බැස්සා. එතකොට දැන් අර ගමේ හිටපු ඉදිරිපත් වුණේ නැතුව හිටපු අහිංසක වෙනස් වෙලා යම් මට්ටමකට. ඔව්. එතකොට මොකද මේ ළමයි හැමෝම මේකට බැස්සහම අපි හැමෝමත් බහින්න ඕනේ. අපේ හොස්ටල් එකේ. එතකොට මට මතකයි රෑ යනවා තාප්පවල පෝස්ටර් ගහන්න හැමෝම. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ආభాෂයක් තිබුණා. අපි ඒක හිටියේ නැති වුණාට ඒකත් ලොකුවට තිබිච්ච කාලයක් ඒ කාලේ. JVP කලබල කිලාවේ ওই කාලේනේ. එතකොට ඒකේ අයත් ඕක ඇතුලේ හිටියා. අපි නැති වුණාට. අන්තර්විශ්ව බල මණ්ඩලයේ ඇතුළු එහෙම එකකුත් තිබුණා. ඉතින් හැමෝටම ওই ලේබල් එකත් වැදුනා. ඉතින් අපිත් එහෙම ගිහිල්ලා තියෙනවා. මට මතකයි අද වගේ එක දවසක් පාන්දර නැගිටලා අපි පෝස්ටර් ගහන්න යනකොට පොලිසියෙන් එනවා. ඉතින් ඔක්කොම දාලා දුවනවා. දුවලා කොහේ හරි අස්සේ හැංගිලා ඉන්නවා. මට මතකයි පුංචි බරැල්ලේ මල්ශාලාවක ජීප් එකක් හර්ස් එකක් අස්සේ මම පැයක් විතර යට හිටියා. අද වගේ මතකයි. එළි වෙනකල්. ඔව්. ඒකට පාන්දර ඒකට පාන්දර 4ට 5ට විතරනේ අපි පෝස්ටර් ගහන්නේ නැගිටලා රෑ. පාන්දර නැගිටලා යන්නේ. එතකොට මට මතකයි පැයක් විතර ඒක අසර එළිය වැටිගෙනකොට ඒනකොට හොස්ටල් එකේ කට්ටිය බය වෙලා හොයනවා මාව. අල්ලගෙන ගිහිල්ලා කියලා. ඉතින් ඒ වගේ සුන්දර අත්දැකීමක් තිබුණා. ඊට පස්සේ මට මතකයි ඒ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව ඒ කාලේ ලොකු හඬක් තිබුණා විශ්වවිද්‍යාල පද්ධතිය තුල. ඉතින් ඒ කාලේ රට පුරාම සම්මන්ත්‍රණ තීතිය මිනිස්සු දැනුවත් කරමින් ගියා. මේකෙන් අර නිදහස් අධ්‍යාපනයට බාධාවක් වෙනවා කියන එක. ඉතින් ඒ කාලේ අපිට මතකයි අපේ එක බැචස් වලටම බෙදලා දෙනවා. අපිත් ලංකාව පුරා ගොඩක් තැන්වල ගියා. මට මතකයි බණ්ඩාරවල අපි ලොකු ගමනක් ගියා. අපි කෝච්චියේ ගිහිල්ලා බැච් එකේ ළමයි ඔක්කොම දවස් 3ක් එහෙ ඉඳලා පොඩි තැනක නතර වෙලා සම්මන්ත්‍රණෙත් කරලා ගම පුරාම ලීෆ්ලට්ස් බෙදලා සල්ලි එකතු කරලා කැට එකතු කළා වගේ ලොකු ඒවත් හරි සුන්දරයි. ඉතින් ඒ අත්දැකීම ඒ ඔක්කොම ඒ අත්දැකීමුත් එක්ක තමයි මෙතෙන්ට ආවේ. නමුත් අර දැන් ඔබතුමා ඔය සඳහන් කරන විදිහට ඒ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේ තියෙන අරගල සුන්දරයි කියලා ඔබතුමා කියන්නේ. අද කාලේ අරගල වලට වඩා වෙනස් මං හිතන්නේ මේ තරංගා ඒ කාලේ. ඒ කාලේ දේශපාලනයක් තිබුණේ නැහැ ගොඩක් වෙලාවට ඕක ඇතුලේ. අද දේශපාලනයට බර වෙලා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඒවට බහින් ළමයි අවංකව කැපවීමෙන් ඒවා කළා බොළම සුහදත්වයෙන්.
ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම. ඉතින් අර ප්‍රචණ්ඩත්වයක් අපි තුල තිබුණේ නැහැ. බොහොම අහිංසක විදිහට තමයි අපි ඒවා කළේ. ඒ නිසා ඒකෙන් අපි ලොකු මේ සහැල්ලුවක් ලොකු වෙනසකුත් ජීවිතේට ලැබුවා. මොකද වෛද්‍ය විද්‍යාලය කියන්නේ අනිත් ෆැකල්ටිස් වලට ටිකක් වැඩ වැඩි කමක්නේ අපිට තියෙන. ඉතින් ඒ කාලේ ලැබිච්ච විවේකයක් වගේත් අපි මේක දැක්කා. ඉතින් ඒ විදිහට ඒවත් කරගෙන අවුරුදු ගානකට පස්සේ තමයි ඊට පස්සේ ධර්මසි මං හිතන්නේ 90 තමයි අපේ අවසන් වෛද්‍ය මේ විභාගයෙන් සමත් වෙලා වෛද්‍යවරයෙක් විදිහට මුල්ම පත්වීම රත්නපුර මහරෝහලේට තමයි මම ලැබුවේ. එතනින් තමයි අපේ මේ ඉන්ටර්න්ෂිප් එහෙම නැත්නම් පළවෙනි මුල්ම පත්වීම පටන් ගත්තේ. මං හිතන්නේ එතනට ගියාට පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. මං ඔය කියපු අර මගේ සමාජශීලී ගතිය මේ අද තත්ත්වෙට එන්න හොඳ පන්නරයක් වුණා එතනදී. මොකද මට මං ඉන්ටර්න්ෂිප් කරන අතරේ මට මතකයි රත්නපුර නර්සස් ට්‍රේනින් කොලේජ් එක මේ නර්සස් ලගේ ස්ටුඩන්ට් නර්සස් මේ නර්සස් ශිෂ්‍යයන්ට මට උගන්වන්න ලැබුණා. ලෙක්චර්ස් කරන්න දේශන. එතකොට මම මුලින් බයෙන් මම මේකට ගිහලා නමුත් මම මේක පුරුදු වුණා හොඳට. පැයක දේශනයක් කරනවා. ඊට පස්සේ නිතර මේක කිරීම තුළ මං හිතන්නේ මගේ අර තිබිච්ච සබකෝලයේ බය නැති වෙන්න මුල්ම තැනක් වුණා එතන. එතනින් තමයි මම මුලින්ම ලොකු කාණ්ඩයක් ඉස්සරහා ලොකු දේශන පවත්වන්න පුහුණුව ලැබුවේ. එතලින් තමයි මම මේ ගමන පටන් ගත්තේ. අද මේ වගේ ඇවිල්ලා කිසිම සූදානමක් නැතුව ටීවී එකක රේඩියෝ එකක මේ පැයක් එකමාරක් සූදානමක් නැතුව කතා කරන්න පුළුවන් තත්ත්වෙට අද මං ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ එතනින් තමයි මං එක පටන් ගත්තේ. ඒ කියන්නේ කිසියම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මේ මොහොතේ මේක තමයි මගේ තලය මට බැරුව ඇති කියලා ඒක නෙමෙයි අවසානය නේද වෛද්‍යතුමා? පැහැදිලිවම. ඒක තමයි මම මුලින්මත් කිව්වේ තරංග අපිට ඕනම බාධකයක් ජය ගන්නට පුළුවන්. ඒකට අවශ්‍ය වෙන එකම දේ තමයි වීරය. අදිෂ්ඨානය. ඒක තියෙනවා නම් මොකද මගේ පුංචි කාලේ එක්ක යලුවා මට හොඳටම පැහැදිලි ඒක. මම හිතා ගන්නවත් බැරි තැනකට මං අද ඇවිල්ලා ඉන්නේ. මොකද ඈත පිටිසර ගමක ඉපදිලා සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා මෙතනට අද ඇවිල්ලා ඉනවා. තවත් එක පුංචි කතාවක් කියන්නද? මට මතකයි ඒ කාලේ මං හරි ආසයි මට මතක් වෙන සුන්දර ළමා කාලය. මම හිතන්නේ ඒත් පුංචිම මම හිතන්නේ වසර 3 4 5 කාලේ වෙන්නට ඇති. ඊටත් කුඩාද මම දන්නේ නැහැ. අපේ ගමේට අල්ලපු ගමේ හිටියා ශාස්ත්‍ර කියන අපි සාතර නැන්ද කියලා කියන්නේ ඒ කාලේ. ඉතින් අපි අම්මලත් එක්ක එම හිතවත්. මට මතකයි දවසක් මේව මට හොඳට ඔළුවේ තියෙනවා තාම. දවසක් කිව්වා ඒ සාස්ත්‍ර නැන්ද මේ පුතා කවදා හරි පිටරට යනවා කියලා. මට අද වගේ මතකයි. ඒ කාලේ පිටරටකට යනවා කියන එක හීනකින්වත් හිතන්නවත් බැරි දෙයක් තරංගක්. ඉතින් ඒකට මගේ අයියත් ඉතින් අක්කත් ඒගොල්ලන්ට කිව්වේ නෑ මට තමයි කිව්වේ. එතකොට දැන් අද මම හිතනවා ඇත්තට මේ සාතරේ ඇත්තක් තියෙන්නට ඇති. ඒ ගමෙන් පිටරටකට යනවා කියලා එදා හිතන එකත් ටිකක් බොහොම විරල අමාරු කාර්යයක්. නමුත් ඒක අද ඇත්ත වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා සාත්තරෙත් ඇත්තක් තිබුණා වෙන්න ඇති කියලා මට ඒක තාම කතාව මතක් වෙනවා අද. ජීවිතේ කොයි තරම් සුන්දර කඩයිම් ඔබතුමාගේ ඔය අප්‍රතිහත ධෛර්යය නිසා ඔබතුමා ජය අරගෙන ඉන්නවාද? අද එවැනි කඩයිම් ජය ගන්නට බොහෝ දෙනා රුකුල් සපයමින් අර වතුර වගේ දාන භාජනයේ හැඩය ගනිමින් කොතනත් සැනසිල්ල පතුරවමින් යන ඔබතුමාගේ ඇසුර සැනසිල්ලක් net ශ්‍රාවකින් සියලු දෙනාටම මාත් ඇතුළුව. හිතවතුනි ඔබ අනුමාන කළා හරි මේ හඬ මහරගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කන්දපලාරච්චිගේ වෛද්‍යතුමන්ගේ තමයි. වෛද්‍යතුමනි, බොහෝ අය වෛද්‍ය විද්‍යාව හදාරන්න යමු වුණාම විවිධ ඉසව් තියනවා තමන් අතපත ගන්න කැමති. ඔබ මේ මනස තෝරගන්නේ ඇයි? ඒකත් විශේෂ සඳහන් කරන්න ඕනේ. ඇත්තටම මේ තරංග මට කිසිම අදහසක් තිබුණේ නෑ මම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නට ඕනේ කියලා ඒ කාලේ. මට ඕනකම තිබුණේ වෛද්‍යවරයෙක් වෙලා සාමාන්‍ය රස්සාව කරගෙන ටිකක් විවේකයෙන් ඉන්න ඕනේ කියලා. මම මේ විදිහට වසර ගණනාවක් ඒ වැඩ කටයුතු කරගෙන රෝහලේ වැඩ අවසන් වුණාට පස්සේ මම පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් සල්ලි ටිකකුත් හොයාගෙන එහෙම තමයි හිටියේ.
නමුත් ඇත්තටම මම අහම්බෙන් වගේ මම වැටුණා රත්නපුර මහලෝහලේ මනෝවෛද්‍ය ඒකකයට. එතනදි තමයි මට මේක වුණේ. ඇත්තට මට ඕන කමක් තිබුණේ නැති වුණාට මගේ හිටපු විශේෂඥ වෛද්‍යතුමා, මගේ ගුරුතුමා අදත් ඉන්නවා, වෛද්‍ය උපාලි පීරිස් මැතිතුමා. මම ආදරෙන් මතක් කරනවා රාගම ශික්ෂණ රෝහලේ. එතුමා තමයි මාව දිරිමත් කළේ. මට එතුමා බලෙන් ගෙනත් දෙනවා පොත් කියවන්න කියලා. කියලා කරන්න මං එතනදී හිතුවා ඌ ඇත්තටම හිතලා බැලුවොත් හොඳයි කියලා. මම පටන් ගත්තා මනෝවිද්‍යාව වැඩිදුර කියවලා විභාගවලට ලියන්න මම අදහස් කරලා එතනින් තමයි මනෝවෛද්‍ය විද්‍යාව තෝරාගෙන විශේෂඥ තත්ත්වයේ දක්වා එන්නට ඒ වැඩිදුර අධ්‍යාපනය සහ පුහුණුව ලැබුවේ. හැබැයි අද මම ඉතාමත්ම සතුටු වෙනවා. හරිම තෘප්තිමත් මම හොයාගත්ත මාවත පැත්ත ක්ෂේත්‍රය ගැන. මොකද මට හොඳටම හිතෙනවා දැන් ඒකම තමයි මට ගැලපෙන්නේ කියලා. මොකද මම කලින් සඳහන් කළා වගේ මම ගොඩාක් ආධ්‍යාත්මික පැත්ත නැඹුරුවකුත් එක්ක යන්න උත්සාහ කරන කෙනෙක්. විශේෂයෙන්ම වගේ පුංචි කාලෙත් බුදුදහමත් එක්ක බැඳිච්ච පරිසරයක මම හැදුනේ, ගෙදරක හැදුනේ. එතකොට දැන් බුදුන් වහන්සේ කියන්නේ මනෝවිද්‍යාවම හදාරපු මනස ගැනම විශ්ලේෂණය කරපු ලෝ පහළ වූ අපි දන්න විදිහට පළවෙනි ශාස්ත්‍රඥවරයන් වහන්සේ විදිහට මට දැන් හොඳට පුළුවන් වෙලා තියෙන මේ නවීන නූතන මනෝවිද්‍යාවයි බුදුදහමේ මනෝවිද්‍යාවයි හොඳට ගලපගෙන යන්න. ඒක මගේ ජීවිතයට ලොකු භාග්යක් රුකුලක් වෙලා තියෙනවා මගේ ජීවිතේ හදාගන්නත්. මොකද උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මේක අහගෙන ඉන්න සමහරුත් දන්නේ නැති මට ටිකක් තරහක් යනවා ඒ කාලේ. ටිකක් නෙවෙයි ගොඩක් සමහර වෙලාවට. පුදුම හිතෙනවා. එහෙම ඒවලුත් තිබුණා. මොකද සමහර බොහෝ වෙලාවට ඒක මගේ පෞරුෂය වෙන්නේ නැති. මොකද මම හැම වෙලේම හිතනවා මම ලස්සනට වැඩ කරන්න කැමති කෙනෙක්, පිළිවෙලට වැඩ කරන්න කැමති කෙනෙක්. එතකොට මේ පිළිවෙල ලස්සන ඒවා නැති වුණාම මට ඒක තරහ යන ගතියක් තිබුණා. වෙලාවට වැඩ කරන්න කැමති කෙනෙක් මම. අද නම් මම මනෝවිද්‍යාවේ දන්නවා ඒක පෞරුෂයක් කියලා. ඉතින් වෙනි පෞරුෂයක් මටත් තියෙනවා යම් මට්ටමකට. ඒතොර ඒවා මේ වෙනකොට මට ටිකක් තරහ යන ගතියක් තිබුණා. නමුත් අද මට පුළුවන් වෙලා දුන අර වතුර වගේ වෙන්න. ඉතින් ඒ තැන්වලදී බෞද්ධ මනෝවිද්‍යාව කොච්චර වැදගත් වුණාද මට වෙනස් වෙන්න. ලෝකයේ දිහා, ජීවිතයේ දිහා බලන්න, අනිත්‍ය දිහා බලන්න, මනුෂ්‍යත්වයකින් ඒ දිහා බලන්න. ඉතින් මට මං එකඟිත අද හුඟක් තෘප්තිමත් මම හොයාගත්ත මේ ක්ෂේත්‍රය, මම හඳුනාගත්ත ක්ෂේත්‍රයේ යන්නට ලැබීම ගැන. සහ අද මම ඒ නිසාම හුඟක් උනන්දුලා මේ බුදුදහමත් කියවනවා විතරක් නෙවෙයි මග යනවා. ඒ තුලින් ඒ වගේම මට මේ ක්ෂේත්‍රය තුල දැන් මනෝවිද්‍යාව ගැන කතා කරනකොටත් මේ තරංගා ඒකෙත් තියෙන පුංචි පැතිකඩවල්. දැන් අද අපි පුහුණු කරනක ස්පිරිතාලේ රෝහලේ බැලුවම සයිකියාට්‍රි කියන මනෝවිද්‍යාව රෝගීන්ට මනෝරෝගවලට ප්‍රතිකාරකරන ක්‍රමේ තමයි බොහෝ වෙලාවට අපි අතින් කරන්නේ. හැබැයි මම ඊට වඩා මෙන්ටල් හෙල්ත් කියන පැත්තට කැමතියි. මානසික සෞඛ්‍ය කියන පැත්තට. ඒතකොට අර මනෝවිද්‍යාව රෝග සුව කරනවා කැලල ඒකත් එක්කම ඊට එහාට ගියේ මානසික රෝග නැති වුණත් හොඳ මානසික සෞඛ්‍යයකින් යුතු පුද්ගලයෙකුට උදව් කරන්න බිහි කරන්න මං හරි ආසයි. ඒ නිසා රෝහලේ වගේම ප්‍රජාවට ගිහිල්ලා ප්‍රජාව තුළ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන මම ලොකු උනන්දුවක් දක්වනවා. ඒ පිළිබඳ වැඩසටහන්, දේශන, විවිධ දේවල් වලට මම ගොඩාක් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම අද මගේ හුඟක්ම කැමති මාතෘකාව තමයි මයින්ඩ්ෆුල්නස් කියන එක. මම හිතන්නේ තරංග දාන්නවා සතිමත් බව. ඒකත් මේ බුදුදහමත් එක්ක බැඳිච්ච නවීන විද්‍යාවත් අද පිළිගන්න විශේෂ මාතෘකාවක්. ඉතින් මේ සියලු දේ තුලින් මම අනිත් අයට දෙයක් කරනවා වගේම ඊට වැඩිය මං හිතනවා මම හදාගත්තා කියලා. මම හැදුනා කියලා. මගේ අඩුපාඩු ටික මට තේරුණා කියලා. ඒ තේරුම් ගත්ත අඩුපාඩු මට හදාගන්නට පුළුවන් වුණා කියලා. මොකද අපි හැමෝලඟෙම අඩුපාඩු වැරදි තියෙනවා වගේ මගෙත් ගොඩක් අඩුපාඩු වැරදි තිබුණා. මම දන්නවා. දැන් ඒව මට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා බොහෝ දුරට. 100%ක් නෙවෙයි වෙන්නේ නැති. බොහෝ දුරට අවම කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මම ඉගෙනගත්ත බටහිර මනෝවිද්‍යාවත් ඒ වගේම පුංචි කාලේ ඉඳලා මම දන්න බෞද්ධ මනෝවිද්‍යාවත් මේ දෙකට එකට ගලපගෙන මට යන්න අද පුළුවන් වෙලා තියෙනවා. වෛද්‍යතුමනි, ඔබතුමන් එහෙම සඳහන් කරද්දී ඔබතුමා කිව්ව එක වචන පේලියක මම නැවතුණා. ඔබතුමා කිව්වා තරංග මට ඉස්සර තරහ යනවා. නමුත් මේ හැදෑරීමත් එක්ක මම තේරුම් ගත්තා ඒකත් එක්තරා පෞරුෂ ලක්ෂණයක් කියලා. එතකොට මට
මෙහෙම හිතෙනවා අපි ජීවත් වෙද්දී සමාජයේ යම් පුද්ගලයන් කෙරෙහි අපිට තරහ උපදිනවා ඒ ගතිගුණ ගැන කලකිරීම ඇති වෙනවා ඒ වගේ සිද්ධීන් වලට අපි නිරන්තරයෙන් මුහුණ දෙනවා. නමුත් එවැනි මොහොතක අපිට හිතන්න පුළුවන් නම් මේ කෙනාගේ පෞරුෂයේ ලක්ෂණයක් එක්කො මේ අපි හිතමු අපේ හිත දැවැන්තව රිදෙන ඒ කෙනා අතින් සිද්ධ වෙන සමහරට ඉතාම අසාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මේ කෙනාට කිසියම් මානසික අවපීඩන තත්වයක් කියලා. අපි සමාජයත් එක්ක ගැටෙන ප්‍රමාණය අඩු වෙනවා නේද? එහෙම හිතන්න පුළුවන් නම්. පැහැදිලිවම තරංග අපි නිතරමත් කතා කරන්නේ ඒකමයි. වතුර වගේ වෙනවා කියලා කියන්නේත් ඒකමයි නේද? එතකොට අපිට ඒ විදිහට හිතන්න පුළුවන් නම් පුද්ගලයෝ විවිධාකාරයි. විවිධ ගති පැවතුම් සිරිත් විරිත් විවිධ රුචි අරුචිකම් තියෙන පුද්ගලයෝ එක්කයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. ඒතර මම නිතර කියනවා වගේ අපිට ලෝකේ හදන්න යනවට වැඩිය අපි හැදෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියන එක. ඒතර මම ඔය දැන් අපිලා අතරින් පෞල් ප්‍රශ්න අරගෙන එනකොට නිතරම මම සඳහන් කරන්නේ දැන් උගක් වෙලාට එහෙම පෞල් ප්‍රශ්න අරන් යනකොට ස්වාමියා සහ භාර්යාව නිතරම ගැටුම් ඇති කරන රණ්ඩු කරගන්නේ මම හරි මම නිවැරදි අනිත් කෙනා හැදෙන්න ඕනේ කියන තැන. මම නිතරම කියන්නේ අපි අනිත් කෙනා හැදෙන්නේ නැතුව අපි හැදෙමු. මොකද අපි හැමෝ ළඟම අඩුපාඩුත් තියෙනවා හොඳ දේවලුත් තියෙනවා. අනිත් කෙනාගේ හොඳ දකිමු. මගේ අඩුපාඩු ටික මම හදාගමු. ඒ පුද්ගලයාගේ විදිහට ඒ තැනට හරියන විදිහට අපි ඇඩ්ජස්ට් වෙන්න එහෙම නැත්නම් වෙනස් වෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් ප්‍රශ්න 75 80ක් අපිට අවම කරගන්නට පුළුවන්. දැන් ඔබතුමාගේ හැදෑරීමත් එක්ක ඔබතුමාම කියනවා කොයිතරම් වෙනස් වෙන්න පුළුවන් වුණාද කියලා. එතකොට මම කල්පනා කළා ඇත්තටම අපේ දරුවන්ගේ විෂයපතයට මේ මානසික සෞඛ්‍ය පිළිබඳව හැදෑරීමක් ඇතුළත් වුණොත් කොයිතරම් වටිනවද කියලා. පැහැදිලි මං හිතන්නේ ඒකෙත් සම්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා තරංග. ඒ ගැනත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද හුඟක් වෙලාවට අද නවීන විද්‍යාවෙත් බෞද්ධ මනෝවිද්‍යාවෙත් දෙකේම පැහැදිලිව එක අරමුණකට එක තැනකට එන තැනක් තමයි සතිමත් බව කියන එක. අපි අපේ බෞද්ධ සංස්කෘතිය තුළ භාවනාව කියලා කතා කරනවා. නමුත් අද නවීන මනෝවිද්‍යාව තුළ මයින්ඩ්ෆුල්නස් එම සතිමත් බව කියලා කතා කරනවා. මේ දෙකේදීම අපි උත්සාහ කරන්නේ සිත එක අරමුණක තියාගන්න විසිරෙන සිත පාලනය කරන්න කියන එක. එතකොට අද දරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ විසිරෙන සිත පාලනය කරගන්න බැරිකම. මොකද අද ලෝකෙ දිහා බැලුවාම අද පරිසරය දිහා බැලුවාම නිරන්තරයෙන් තියෙන හිත අවුස්සෙන පරිසර. නවීන තාක්ෂණ ක්‍රම වෙන්නට පුළුවන් ලෝකයේ පේන දේවල් ගැටීම් මේවා තුළ ළමයිගේ මනස අවුල් වෙන විසිරෙන ස්වභාවයක් හැමතැනම තියෙන්නේ. එතකොට දරුවෙකුට පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්න පුළුවන් නම් සතිමත් වෙන්න. සිහියෙන් අවබෝධයෙන් ඒ මොහොත ගත කරන්න. මෙන්න මේ විසිරෙන සිත අවම කරන්න හුඟක් පුළුවන්. ඉතින් මේ සම්බන්ධව තමයි මම හිතන දරුවෝ ගැන කතා කරනකොට මම සඳහන් කරන්නම් මේ මීතිරිගල නිස්සාරණ වනේ ධම්මජීව ස්වාමින් වහන්සේ. මීතිරිගල ධම්මජීව ස්වාමින් වහන්සේ මේ වසර 4කට කලින් ඇති කරපු සතිපාසල කියන වැඩසටහන. අද ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම ජනප්‍රියයි. බොහෝ බටහිර රටවල අද සතිපාසලවල් කෙරෙනවා. ඒක එතකොට බෞද්ධ ආගමික පරිසරයක් තුලින් නෙවෙයි කෙරෙන්නේ. ඒක විශේෂයෙන් කියන්නට ඕනේ. බටහිර රටවල වගේම ආගමික ಜಾති ભેදකින් තොරව හැමෝටම සතිය කියන එක. මොකද සිහියෙන් ඉන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒතර ආගමික කතාවක් නැතුව යන මේ සතිමත් වීම වැඩසටහන තුළ ලොකු ප්‍රගතියක් අද ලැබලා තියෙනවා. ඒතර අපි මෑතකදීත් ලොකු වැඩසටහන් ටිකක් කරා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේවත් එක්ක ලොකු සාකච්ඡා පැවැත්වෙමින් එහි අවසාන තැනට ඇවිල්ලා ඉන්නවා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩාක් අය මේක ගැන අවබෝධ කරගෙන එක කැමැත්තෙන් ඉන්නවා පාසල් විෂයපතේට මේක එකතු කරන්න. ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මේක එකතු කරන්න. ඊයේත් අපි සාකච්ඡාවකට ගියා. එතකොට ඉතින් කතා කරලා දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඇතිලා තියෙන ස්ට්‍රෙස් එක ආතතිය ඉස්කෝලවල තියෙන දරුවන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට මේ ආතතිය අවම කිරීමේ වැඩපිළිවෙලක් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදගෙන යන අතරේ ඒගොල්ලෝ දැන් පළවෙනිට උඩටම දාලා තියෙන එක තමයි මයින්ඩ්ෆුල්නස් සතිමත් වීම. මම හිතන්නේ ඒකෙදි අපි ඊයේ කතා කරේ පුංචි වීඩියෝ ඔඩියෝ ක්ලිප් එකක් අහන්න සලස්වන්න උදේ පන්සිල් අරගෙන එහෙම නැත්නම් ඕනෑම ආගමක කටයුත්තකින් පස්සේ විනාඩි කිහිපයක්
ඒ ඕඩියෝ එක අහගෙන ඉඳලා සතිමත් වෙන්න හැම ළමෙක්ම. ඊට පස්සේ දෙවනි පියවර තුන්වෙනි පියවර විදිහට පුළුවන් හැම පීරියඩ් එකකටම විනාඩියක් දෙකක් සතිමත් වෙන්න. සති ක්‍රීඩා කියන ඒවා ගුරුවරු මේකට ට්‍රේන් කරන්න. මං හිතන්නේ මේ තුලින් තව අවුරුදු 10ක් 15ක් කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. අද හැදෙන දරුවෝ ටික සතිමත් දරුවෝ කිරීම තුලින් ජීවිතයට හොඳ පෞරුෂයක් ඇති ප්‍රශ්න වලට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් නිවැරදි ඉලක්කයකට යන්න හොඳ දරුවෝ ටිකක් හදාගන්න පුළුවන් වෙයි. අනේ ඔබතුමා ඔහොම කියනකොට මම කල්පනා කළේ මගේ රටට ඉහලින් ආසිරිමල් වැස්සක් වැටෙනවා කියලා වෛද්‍යතුමනි. ඇත්තටම මේ බොහෝ අය තම තමන්ගේ හදවත් කොදෙව් ඇතුලේ ඉන්නේ පීඩාවෙන්නේ. මේ පීඩාවන් ජීවිතයට ආවම මේවා දුරස් කරගන්නේ කොහොමද කියලා තමන්ටම තමන්ගේ ශක්තිය නවදි කරගන්න පුළුවන්කමක් තියනවා නම් ඕන් කොයිතරම් සැනසිල්ලෙන් අද රැත් නින්දට යාවිද. අද මගේ නින්ද නම් හරිම සැනසිලිදායකයි. අපේ වෛද්‍යතුමන් මේ කිව්ව කාරණාවත් එක්ක මේ සජීවිත වැඩසටහනේ ගෙවෙන හැම තත්පරයකටම මම ඔබතුමන්ට ණයයි. මොකද මේ බෙදා දෙන ජීවිතය ගුරුහරුකම් ඔබතුමාගේ ජීවන අත්දැකීම් ඇසුරේ අපි විඳින තැන් අපිට හදලා දෙනවාට මගේ ආදරණීය හිතවතුනි මම මගේ වචන වලින් ඔබේ කාලය නාස්ති කරන්නේ නැහැ. තව තත්පර කිහිපයක් අපිට දෙන්න අපි එන්නම්. Net FM Unlimited. සජීවිත ජීවිතය ඔබට මොන විදිහ අත්දැකීමක්ද? ඔබව තනි කරලා පුටුවක වාඩි කරලා ඔබේ දිහා බලාගෙන ඇහුවොත් සමහර විට ඔබේ ඇස් වලින් කඳුළු එළියට පනේවි. කොයි තරම් නොකියු කතන්දර ඔය හිත ඇතුලේ ඇතිද තෙරපගෙන තද කරගෙන කාටවත් නොකිය ඔබ මතු පිටින් පෙන්නන ඒ වෙස් මුහුණු හිනාව ඇතුලේ දුක තියෙන බව දැනෙනවා. ඒවා පිරිපහදු කරගන්න විදිහ තමයි මේ කියලා දෙන්නේ. එවැනි විඳවීම් වලට ලක් වුණු ආධ්‍යාත්මයන් ඔපමට්ටම් කරගත්ත විදිහ ඒ සුවඳ ඔබ වෙත කාන්දු කරවීම නැවතත් පටන් ගන්නයි සූදානම් වෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපලාරච්චිගේ වෛද්‍යතුමනි. ඔබතුමන් කතා කරන වචනයක් සහ ඒ ස්වරයේ තාලයක් ඇහුණත් හිත නිවෙනවා. ඒක ඇත්ත. දැන් ඔබතුමාව හඳුන්වා දීමේදී අපි මුලට යොදන වචනය මහරගම අපේක්ෂා රෝහල. බොහෝ දෙනා යන්නට අපේක්ෂා නොකරන තැන උදේ හවස ගිහින් අපේක්ෂා නොකර එහි යන්නට සිදුවුණු බොහෝ දෙනාව නිවනවා ඔබතුමා. එදා ඔබ කුඩා දරුවෙකුව සිටි සන්දියේ අම්මා නිවා ගන්නට නොහැකි වුණත් මේ ආදරණීය අම්මා අනන්ත පින් ගන්නව ඇති ඔබතුමා නිවන ආත්මයක් පාසා. ඔබතුමා මට වරක් සංගායනා වැඩසටහනේදී කිව්වා තරංග මගේ කාර්යය තමයි මේ කාරණාව මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ මේකට සූදානම් වෙන්න කියලා පුරුදු කරවන එක කියලා. ඒ තමයි මරණය. අපි ඔය අකුරු 4ට බයයි. ආදරය කියන අකුරු 4ට ආසයි. හැබැයි කවදා හරි ඔය නින්දට අපි යනවා. ඒ නින්දෙන් පස්සේ මොන වගේ දේවල් වෙනව ඇතිද කියලාත් මට ඔබතුමාගෙන් අහන්න ඕනේ. හැබැයි ඔය අකුරු 4ට කෙනෙක් සූදානම් කරන එක ඒක ලේසි නැතුව ඇති නේද දොස්තර මහත්තයෝ? ඔව් තරංග. දැන් මහරගම අපේක්ෂා රෝහලේ මගේ අත්දැකීම් ගැන කතා කරනවා නම් විවිධ මානසිකත්ව තියෙන අය අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මහරගම පිළිකා රෝහල කියන එක අපේක්ෂා රෝහල නමින් වෙනස් කිරීමම ඉතාමත්ම හොඳ ධනාත්මක කාර්යයක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. මොකද ඉස්සර මට මතකයි අපිත් ඔයකට යනකොට පිළිකා රෝහල කියන බෝඩ් එක දැක්ක ගමන් ලොකු තැතිගැන්මක් ඕනෑම රෝගියෙකුට වගේම නිවෙස් වලට මේක ඇති වෙනවා. දැන් මේ අපේක්ෂා කියන නම දැක්කාම ඊට වඩා වෙනස් හැඟීමක් බොහෝ අයට ඇති වෙනවා. මොකද සමහර රෝගීන්ම අපිත් එක්ක කියලා තියෙනවා. ගෙවල් වල එම කියලා තියෙනවා. ඒක ඒ වචනේ ඊටාම වටිනවා සහ සැනසෙල්ලක් එතන තියෙනවා කියන එක. ඒ වගේම තමයි ඒ අපේක්ෂාවක් තියාගෙන
එතෙන්ට යන්න ඇත්තටම පුළුවන්කමකුත් අද තියෙනවා. මොකද එදාට වඩා ගොඩාක් වෙනස් පරිසරයක් අද මහරගම අපේක්ෂා රෝහල තුල තියෙන්නේ. හුඟක් හොඳ පහසුකම් අද තියෙනවා. හුඟක් හොඳ කාර්ය මණ්ඩල වැඩ කරනවා රෝගීන් වෙනුවෙන්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් හිතුවට මහරගම ගියොත් සුවසේ එන්න ආපහු පුළුවන්ද කියලා. ඒකෙම නෑ කියන එකත් මම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඒ අතරින් සුවපත් වෙලා හොඳටම සුවපත් වෙලා එන ඕන තරම් ඉන්නවා කියන එකත් මම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මහරගම යනවා කියන්නේ ආයි නොවන ගමනක් යනවා නොවේයි කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. ඒ සඳහා සියලු කාර්ය මණ්ඩල ඉතාමත් කැපවීමකින් වැඩ කරනවා කියන එක මම සඳහන් කරනවා. එතකොට අපේ ඒකකයේ කාර්යභාරය ගැන කතා කළොත් එතකොට එවැනි විවිධ අවස්ථාවල විවිධ මට්ටම් වල ඉන්න රෝගීන්ව අපට යොමු වෙනවා. අනිත් වාට්ටු වලින් වගේම සායන වලින්. ඒතර අපේ ඒකක ගැන කතා කළොත් එතනින් කාර්යයන් කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි මනෝ උපදේශන සේවය. ඒ කියන්නේ කෙනෙක්ගේ මානසික ආතතියකට ප්‍රශ්නයකට නිවැරදි විසඳුම් හොයාගන්න උදව් කරන එක සහ මනස සංසුන් කරගන්න උදව් කරන එක. ඊට අමතරව අපේ ඒකකයේ හරහා ආධ්‍යාත්මික සංවාදනයකුත් සිද්ධ කරනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් බොහෝ වෙලාවට ආගමික පරිසරයක් තුලින් තමන් කැමති අදහන විශ්වාස කරන ආගමක් තුල ඉඳගෙන කොහොමද මේ රෝගී තත්වයට සහ අවසානයේට මුහුණ දෙන්නේ කියන එකට සූදානම් කරන එකත් අපේ ඒකකේ හරහා කරනවා. ඒ වගේම තමයි සමාජීය වශයෙන් ඇතිවන ප්‍රශ්න සහ ගැටලු වලට උදව් කරන එක. මොකද බොහෝ දෙනෙකුට බොහෝ ප්‍රශ්න තියෙනවා එන අයට. ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ ගිනීමේ කටයුතු, රැකියාවල ප්‍රශ්න, ගෙවල් දොරවල් වල තවත් බොහෝ ප්‍රශ්න මේවා ඇතුලේ තියෙනවා. මොකද ලංකාව පුරාම රෝගීන් මෙතන ඉන්නවා. ඈත පළාත් වලින් ඇවිල්ලා සති ගණන් මාස ගණන් නේවාසිකව ඉන්න අය ඉන්නවා. සමහර වර ගෙවල් වලින් එන්න අවස්ථාවක් නැහැ. එන්න කරදරයි, අමාරුයි. එතකොට සති ගණන් මාස ගණන් තනියෙන් විශේෂයෙන්ම ළමා පැත්ත ගැන කතා කරනකොට අම්මලා පුංචි දරුවෝ තියාගෙන සති ගණන් තනියෙන් ඉන්නවා. ගෙවල් වලින් එන්න විදිහක් නැහැ. මෙවැනි ගොඩාක් ප්‍රශ්න තියන අය ඉන්නවා. එතකොට එවැනි අයට සමාජීය වශයෙන් උදව් කරන එකත් අපේ ඒකකයේ හරහා කරන්නේ. එතකොට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ බොහෝ දෙනෙකුට පුළුවන් වෙනවා මෙතනට එනකොට බොහෝ දෙනෙක් කෙනේ ලොකු ආතතියකින්, ලොකු බයකින්. නමුත් කාලයත් එක්ක දැනගණන් ඉන්නකොට ලෝකයේ දකින්නකොට අනිත් රෝගීන් දකින්නකොට බොහෝ දෙනෙක්ගේ මානසික තත්ත්වය බොහෝ වෙලාවට වෙනස් වෙනවා. මොකද මට පිළිකාවක් තියෙනවා කියන මුලින්ම අහපු දවසේ ඇතිවෙන සිතුවිල්ලේදී එන එකක් තමයි ඇයි මටමද උනේ මේක? ඇයි මටම වෙන්නේ කියන එක හුඟක් දෙනෙකුට හිතෙනවා. ඒක තත්ත්වෙම පෞද්ගලික කරගන්නවා, මගේ කරගන්නවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ තේරෙනවා නෑ මට විතරක් නෙවෙයි. මං වගේ බොහෝ අය මෙතන ඉන්නවා කියලා. මේක පොදු ප්‍රශ්නයක් විදිහට දකින්න බොහෝ දෙනෙක් පුරුදු වෙනවා. ඒතර ඒ තුල යම් කිසි මට්ටමකට මානසික තත්ත්වය වෙනස් කරගන්නට පුළුවන් වෙනවා. ඒ සඳහා අපි ළඟ බොහෝ වැඩ කටයුතු ක්‍රියාකාරකම් තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික මනෝපදේශන වගේම කණ්ඩායම් මනෝපදේශනය තුලින් අපි බොහෝ වෙලාවට ඉතින්දි කරන්නේ අපේ ස්වාමීන් වහන්සේලා මොකුත් සම්බන්ධ වෙනවා ඒකට මනෝපදේශනේ පැත්තේ. අපි කණ්ඩායමක් එකතු කරගෙන රෝගීන් ඔවුන්ට කතා කරන්න සලස්වනවා අපි අහගෙන ඉන්නවා. එතකොට එකිනෙකා තමන්ගේ අත්දැකීම්, තමන්ට දැනෙච්ච දේවල්, තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සමහරට අඬා වැළපෙන මේ සියලු දේත් එක්ක මේ සියල්ල අනිත් අයත් අහගෙන ඉන්නවා කණ්ඩායමේ. එතකොට එකිනෙකා අතර බෙදා හදා ගන්නවා තමන්ගේ ප්‍රශ්න. අපි කියන ෂෙයා කර ගන්නවා කියලා. ඒ තුලින් ඒ දැනෙන පීඩනයෙන් අවම කර ගන්නවා. ඒ වගේම තමයි අහගෙන ඉඳීම තුලින් තේරෙනවා මට විතරක් නෙවෙයි මේ මට වැඩි ප්‍රශ්න තියනා ඉන්නවා මෙතන කියන. ඒ තුලින් තමන් ටිකක් ලිහිල් වෙනවා. එතකොට එකිනෙකාට උදව් කර ගන්න තත්වයටපත් වෙනවා. ඒතර ඒ කණ්ඩායම් උපදේශන තුලින් සමහරවිට විෂාදයේ වැනි, කාන්සර් වැනි මානසික රෝග තත්ත්වයටපත් වෙලා අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒතර මෙවැනි මේ පෞද්ගලික මනෝපදේශන වගේම කණ්ඩායම් මනෝපදේශන ඉතා හොඳ ක්‍රියාකාරමක් අපි අතින් සිද්ධ වෙන. ඊළඟට විශේෂයෙන්ම සයිකෝതെරපි එම්තන් මනෝචිකිත්සක ක්‍රමවේද ඉහිල් කිරීමේ ක්‍රමවේද වගේ විශේෂයෙන් සඳහන් කරන මේ සතිමත් භාවය වැඩසටහන. දැන් ඊටාම ජනප්‍රිය අපි ඉතා උනන්දුවෙන් කරන වැඩසටහනක්. පෞද්ගලික වශයෙන් වගේම කණ්ඩායම් වශයෙන්. ඒතර සතිමත් භව තුළින් ලොකු වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන් පුද්ගලයන් තුළ මම එක උදාහරණයක් කියන්න කැමතියි. අපිට වෙලාව තියෙනවා නම් විනාඩි කිහිපයක් අරගෙන. එතකොට මම හිතන හුඟක් අය තේරුම් ගන්න පුළුවන් සතිමත් භවයේ ආශ්චර්යය කොච්චරද කියලා.
මට හිටියා එක රෝගියෙක් මම නම් සඳහන් කරන්නේ විස්තර වැඩි කියන්නේ නැහැ. පුරුෂයෙක් තාත්තා කෙනෙක් අවුරුදු 42ක ඕස්ට්‍රේලියාවේ රැකියාව කරමින් ඉඳලා කටේ දිවේ පිළිකා රෝගයක් එක්ක තමයි ඇතුළුනේ. ඔහුට කරන්න කියන්නේ බෙහෙත් ඖෂධ ප්‍රතිකාර ඒ වගේම අපි කරන්ට් අල්ලනවා කියලා කියන්නේ විද්‍යුත් ප්‍රතිකාර මේවා කෙරිලා තිබුණේ. නමුත් රෝගී තත්ත්වය එහෙමම තිබුණා. ඒ අවස්ථාව වෙනකොට ඔහුව මා වෙතට යොමු වුණා. අපේ මනෝ වෛද්‍යකයට ඔහුගේ මානසිකත්වය පිළිබඳව අපිට යමක් කරන්න, විශේෂයෙන්ම ඔහුට ලොකු කැක්කුමක් වේදනාවක් තිබුණා. වේදනාව සමනය වෙන්නේ නැහැ බොහෝ ඖෂධවලටවත්. ඊළඟට ඔහුට කතා කරන්න බෑ, කිලින්න බෑ. එවැනි තත්ත්වයක තමයි මේ තැනත්තා හිටියේ. මේ පුංචි දරුවෝ දෙන්නෙක්ගේ තාත්තේ කවුද 42යි කිව්වා. ඒ වගේ විශේෂ සඳහන් කරන්න මම කතා කරනකොට දැනගත්තා ඔහු හරි කලාකාමී පුද්ගලෙක්, ආගමට බර පුද්ගලෙක්. ඔහුට සංගීතය හොඳට පුළුවන්, වාදනය කරන්න, චිත්‍ර අඳින්න හොඳට පුළුවන්. එවැනි දක්ෂතා තිබිච්ච පුද්ගලෙක් ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරේ ඔහු ඒවත් කරලා තිබුණා. ඉතින් ඉතා හොඳ සාර්ථක ජීවිතයක් ගත කරපු පුද්ගලෙක්. මගලන් මම ඔහුත් එක්ක කතා කරන මට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහුට කතා කරන්න බෑ. මම ඔහුට කිව්වේ ඔයාට හිතෙන දේවල් මට ලියලා දෙන්න. ඉතින් දෙවෙනි දවසේ යනකොට ඔහු ලියලා තිබුණා. එතනින් මම ඉතාම හොඳ කොටසක් මට අල්ලගන්න පුළුවන් වුණා මගේ වැඩ කටයුත්ත කරගෙන යන්න. ඒ තමයි මම හරි ආසයි භාවනා කරන්න කියලා ඔහු ලියලා තිබුණා. ඉතින් මම යත් එක්ක වාඩි වෙලා පැය භාගයක් විතර කතා කළා. මම කතා කරා ඔහු අහගෙන ඉන්නවා. ඔහු හරි සුන්දර පුද්ගලයෙක්. හොඳ හිනාමුසු මුණින් හැම වෙලෙම හිටියේ. ඉතින් මට හරි පහසු වුණා. මම භාවනාව ගැන යාට කියලා දුන්නා. ඒ මයින්ඩ්ෆුල්නස් තෙරපි කියන එක. සතිමත් බව පිළිබඳ කරන තෙරපි ගැන යාට කියලා දුන්නා. ඉතාලම ආසාවෙන් ඒකට හුම්කන් දීලා ඔහු කැමති වුණා ඒකට එයා සම්බන්ධ වෙන්න. මම ඇඳ ළඟ ඉඳගෙන විනාඩි 15ක් පළවෙනි දවසේ සතිමත් බව පුරුදු කළා. හිත ඒකාග්‍රතාවයක පවත්වා ගන්න. ඒ තුලින් විසිරෙන සිත පාලනය කරගන්න. ඔහුට අවබෝධ කරගන්න ඔහුගේ හිත කොච්චර විසිරෙනවද මේ වෙලාවේ. තමන්ගේ දරුවෝ මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, රැකියාව කරපු මේ සියලු දේ මතක් වෙනවා. ඒවැය මතක් වෙන එක අවම කරගෙන හිත එක තැනකට ගන්න. ඒ තුලින් ලැබෙන සැනසෙල්ල, ආතතිය අඩු කරගන්න. ඔහු ඒ විනාඩි 15ක වින්දා. ඔහු විනාඩි 15 ඉතා හොඳින් සතිමත් වෙලා ඔහු මට පස්සේ ලියලා දුන්නා හරි සැනසෙල්ලක් දැනුණා කියන එක. ඒ වගේම ඒ විනාඩි 15 ඔහුගේ වේදනාව අවම වුණා. වේදනාව නැතුව ගියා. ඒතර මේක අපි දකින ඉතාමත් වැදගත් ප්‍රතිඵලයක් සතිමත් භාවයේ. මොකද තරංග වේදනාව කියන එක ආකාර දෙකයි. ඇත්තටම කායිකව භෞතිකව දැනෙන වේදනාවට අමතරව අපිට සයිකොලොජිකල් පේන් කියලා මානසික වේදනාවක් තියෙනවා හැම වෙලාවෙම. පුංචි දෙයක් වුණත් අපි අල්ලාගත්තොත් ඒක ඒ සිතුවිල්ල ඒක තුල තියාගෙන හිටියොත් ඒ වේදනාව අපිට ලොකුවට දැනෙනවා. සතිමත් වීමේදී ආ වේදනාව අල්ලා ගන්න එක අපි අතාරිනවා. මනස වෙන තැනකට යොමු කරගත්තාම අර වේදනාව දැනෙන එක නැතුව යනවා සයිකොලොජිකල් පේන් කියන එක. ඒ තුල ඔහුට තිබුණ මානසික වේදනාව සම්පූර්ණයෙන් අයිවත් වුණා. දිනෙන් දින මම මේක ඔහුට හැමදාම ගිහිල්ලා පුරුදු කළා. විනාඩි 15 20 25 30 විදිහට වැඩි කරමින් ඔහු කියන්න සතුටුයි. ඔහුට පුළුවන් වුණා සාමාන්‍ය කෙනෙකුට වැඩිය ඒ කාලය තුල හිත විසිරවා ගන්න තු එක තැන තියා ගන්න. ඊටාම දක්ෂ විදිහට ඔහු එක කළා. ඔහු බොහොම කැමති වුණා මේක දිගට ප්‍රැක්ටිස් කරන්න, පුරුදු කරන්න. අන්තිමට ඔහු මගෙන් ඉල්ලුවා මේක මම වීඩියෝ කරගෙන මේ රෙකෝඩ් කරගෙන කරන්නද. මම බොහොම කැමැත්තෙන් ඒකට ඉතින් ඔහු රෙකෝඩ් කරගෙන මම නැති වෙලාවට බිරිඳ කිව්වා නිතරම මේක කරනවා කියලා. බිරිඳ කියනවා ડોක්ටර් එනකල් උදේ පාන්දර මෙයා මූණකට හොදගෙන හරි සතුටින් බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මට හරි සතුටුයි. ගිහිල්ලා ඉතින් hina වෙලා ඉන්නවා එනකොට වෙනදා වගේ අර දුක් මුසු පෙනුම නැහැ. බොහොම සතුටින් මාත් එක්කට අනුගත වෙලා එහෙම යනකොට දවස් කීපයක් සතියක් යනකොට මට වෛද්‍යවරු කිව්වා වේදනානාශක ප්‍රතිකාරය අඩු කරා කියලා. ප්‍රතිකාර බෙහෙත් ඖෂධ අඩු කරන්න පුළුවන් වුණා වේදනාව සමනය වීම තුල. ගිලින්න පුළුවන් වුණා පුංචි දේවල්. පුංචි වචන කතා කරන්න පුළුවන් වුණා. හරිම සතුටුයි. ඉතින් මේ විදිහට ඉඳලා ඔහු යම් මට්ටමකට සුව වෙලා ගෙදර ගියා. ඒ අතරේ මං හිතන්නේ මට පොඩි කාලයක් මං සායනිදිවත් බලලා මග ඇරුණා. මම ලංකාවේ හිටියේ නෑ සතියක් විතර. ඒ කාලය තුල මට මාව හොයලා තිබ්බා. මට ආරංචි වුණා අනිත් කාර්ය මණ්ඩලයෙන් මෙයා මිය ගියා කියලා. එතකොට මට මං ටෙලිෆෝන් මගේ ළඟ තිබුණා. මගේ ළඟ මං ෆොටෝ එකකුත් තිබුණා යාගේ. අපි දෙන්න එකට ඉන්න ෆොටෝ එකක් අරගෙන මට ඒ ටෙලිෆෝන් නම්බර් සාංශ කරන්නේ නැහැ ඒ වෙනකොට. පස්සේ සති දෙක තුනකට පස්සේ බිරිඳාව දරුවෝ දෙන්නත් එක්ක මාව හම්බ වෙන්න.
ඇවිල්ලා බොහොම කිව්වා අනේ ඩොක්ටර් නිසා හොඳට හිටියා මෙයා ඒ කාලේ. කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ හරි සතුටින් හිටියා ගෙදර. දිග්ගටම මයින්ඩ්ෆුල්නස් පුරුදු කරා. අවසාන මොහොත දක්වා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා හැමදාම හොඳට හිටියා. දවසක් උදේ පාන්දර ලේ වමනේ ගියා. හැබැයි එයා වමනේ කරනකොට වමනේ ගන්න භාජනයත් එයාමයි අතින් ගත්තේ. ඒ තරමටවත් එයාට අපහසුයක් තිබුණේ නැහැ. විනාඩි 5න් සියල්ල ඉවර වුණා. මං හිතනවා අපි බලාපොරොත්තු වෙන විදිහට මේක තමයි අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ. අවසානයේ කාලේ යහපත් අවසානයක් දකින්න. අපි කියනවා peaceful death කියලා. හොඳ කරන්න බැරි අය සමහරු ඉන්නවා. එවැනි අයට අපි උත්සාහ කරන්නේ සාමකාමී අවසානයක් කරා ලං යන්න හිත හදාගන්න උදව් කරන එක. මං හිතන්නේ සියල්ලට මුල් වෙන සිත කියන එක අපි හැමෝම දන්නවා. මේ සියලු දුක්වලටත් සතුටටත් හැම එකටම සිත තමයි මුල් වෙන්නේ. ඇත්තට මේක සතිමත් බව පුරුදු කරනකොට හිතනවා මේක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. නමුත් අපි පුරුදු වෙලා තියෙන මේ විසිරෙන සිතත් එක්ක ලෝකේ තියෙන සියල්ල අල්ලා ගන්න. නමුත් ඒවා ටික ටික අතෑරෙනකොට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව තිල ඒ ගමන යන්න වුණත් පුළුවන්කමක් එනවා අපිට. ඉතින් එන්න ඒක තමයි සතිමත් භාවයේ තියෙන ආශ්චර්යය. ඉතින් මම හරි සතුටක් ලැබුවා ඒ කතාව අහලා. අපි බෞද්ධයෝ විදිහට විශ්වාස කරනවා අපි තව තැනකට යනවා කියලා. බොහෝ ආගම්වල විශ්වාස කරනවා. ඉතින් මට 100% විශ්වාසයක් තියෙනවා එයා හොඳ තැනකට යන්න ඇති කියලා. ඉතින් ඒකට පුරුදු කරන්න හැමෝම බෑ සමහර වෙලාවට තරංගා. මොකද සමහරු ඉන්නවා ඒක අල්ලගන්න ටිකක් අමාරු කට්ටියක්. නමුත් බොහෝ දෙනෙක් පුරුදු කරන්න පුළුවන් අපිට. ඒ පුරුදු කරන්න අමාරුයි කියලා කියන්නේ මේකට සාංශාරික හුරුවකුත් ඕනේ කරනවද වෛද්‍යතුමනි? අපි විශ්වාස කරනවා හැම ඇති කියලා. මොකද අපි ආධ්‍යාත්මික වශයෙන් අපි දන්න දේ තමයි බුදුදහමත් එක්ක මේ සංසාර පුරුදු වෙනවා කියන එක. නිතරම නිරන්තරයෙන් අපි දැන් බුදුන් වහන්සේගේ කාලේ ජාතක කතා අහනකොට චරිත කතා අහනකොට සංසාර ගණන් එකට ආපු අය එකට විදිහට චරිත කතා අපි දන්නවා. ඉතින් ඒව දිහා අපස්සට හැරිලා බලනකොට මේවත් එහෙම තමයි කියලා අපිට හිතෙනවා. දැන් මම අත්විඳින දේවල් සමහර වෙලාවට මම හිත තරංග අපි කතා කරලා තියෙනවා මේව ඕන තරම්. බොහෝ වෙලාවට අපිට හම්බ වෙන කල්යාණ මිත්‍රයෝ මේ හොඳ කියන අපිට ගැළපෙන යාළුවෝ දිහා බැලුවාම අපිට දැනෙනවා නිකන් පුදුමාකාර හුරු බවක්. සම්බන්ධයක් තිබුණාද ඕ කවදා හරි හම්බුණාද කොහෙදී හරි නැත්තම් සමහර මං කිව්වා කියලා මගේ උපන්දිනය ගැන කතා කරනකොට ගොඩාක් මට ලං වෙනයි මගේ මාසෙමයි ඉපදිලා තියෙන වගේ දේවල්. ඉතින් මේවා අහම්බෙන් වෙනවද මම දන්නේ නැහැ. නමුත් ඒවැ පේනවා යම් කිසි සම්බන්ධතාවක් තියෙනවා කියන එක. ඕනෑම දෙයකට කල්ැතුව සූදානමුත් ඒ වැඩි හරි ලේසියිනේ. දැන් සින්දුවක් කියන්න වුණත් නාට්‍යයක් පුරුදු වෙන්න වුණත් ඕනෑම වැඩකට ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් හුරු කරගෙන තිබ්බොත් හරි ලේසි වැඩක්. ඒක අමාරු නෑ. මේකත් මේක ප්‍රැක්ටිස් කරගෙන තිබුණත් ඕන වෙලාවක මම ලෑස්ති. ඒකට මම හිත හදාගෙන ඉන්න තියෙන කෙනාට අපි ඇවිල්ලා හිටියොත් මේ ගමන යන හරි ලේසි. සියල්ල අතෑරෙනවා. අත අරින්න ටික ටික පුරුදු කරගන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් ඔය කැන්සර් පේෂන්ට්ස් පිළිකා රෝගීන් ගැන මම කතා කළේ. එහෙම නොවන අය අපිට මේ මම අර කලින් සඳහන් කළා වගේ පෞල් ප්‍රශ්න තියෙන. දික්කසාද වෙන්න ඕන්න වෙන්න. ගහ මරා ගන්න අය එනවා අපි ළඟට. ඒතර මේ සතිමත් බව පුරුදු කිරීම තුළ නිතර මේ වගේ වැඩසටහනකට ඔවුන් නියම තුළ ඔවුන් ඉගෙන ගන්නවා. ඔවුන් තේරුම් ගන්නවා මගේ මේ සිත විසිරීම තමයි මේකට හේතුව. ඊයේ පෙරේදා සතියකට මාසයකට අවුරුදු 2-3කට කලින් ඒවා මතක් කර නේද අපි රණ්ඩු වෙන්නේ කියලා ඔවුන් ඉගෙන ගන්නවා. ඔවුන් තේරුම් ගන්නවා. ඔවුන් ටික ටික හුරු වෙනවා ඒවා අතහරින්න. අතහැරීම තුළ එකිනෙකා අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධය ටික ටික වැඩි වෙන්න ගන්නවා. ඒ තුළ සතුට වැඩෙන්න ගන්නවා. එකිනෙකා අවබෝධ කරගන්න පටන් ගන්නවා. මගේ දුර්වලතා හඳුනා ගන්න ඉගෙන ගන්නවා. ඒවට සතිමත් බව කියන එක ඉතාම හොඳ ඖෂධයක් වෙලා තියෙනවා මේ තෙරපි. ඉතින් මම නැවතත් මතක් කරන්නේ මේ උඩුරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ කරගෙන යන මහඟු කාර්ය සති පාසල. ඉස්සරහට පාසල් තුළට ඇතුළු වුණොත් මම හිතන්නේ බොහෝ වෙලාවට 90ක විතර දැන් මේ හැකියාවක් තියෙනවා ළඟදිම මේක ඇතුළු වේවි විෂය ධාරාවට. මම හිතන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. මොකද දැන් අපි ඉස්කෝලේ කරලා වැඩසටහන් වල අපි දකිනවා ළමයි කියන දේවල් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනකොට සමහර ළමයි ගෙදර වලින් දැන් කරනවා ප්‍රැක්ටිස් කරනවා මේවා. ඒ තුළ ලොකු වෙනසක්. විභාග ඉලක්කය ගැන කතා කරනකොට අද ගොඩක් ළමයිට විභාගෙට මූණ දෙන්න අමාරුයි මේ ස්ට්‍රෙස් එක. පාඩම් කරලා ගිහලා ප්‍රශ්න පත්‍රය දැක්ක ගමන් හොඳටම කලබල වෙලා දන්න ටික ලියා ගන්න බෑ. නමුත් සතිමත් බව පුරුදු කරපු ළමයි ප්‍රශ්න පත්‍රය අතර ගන්නකොට හරීම සංසුන්. අපි කියනවා විනාඩි 2ක් සිහියෙන් ඉන්න. ප්‍රශ්න පත්‍රයට ඔළුව දාන්න එපා. ඊට පස්සේ කියවන්න පටන් ගන්න. පුදුමාකාර සැහැල්ලුවකින් හොඳ අවධානයකින් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න දරුවන්ට පුළුවන් වෙනවා. එවැනි දරුවන්ගේ ලකුණු මට්ටම වැඩි වෙලා තිනවා අපි දැකලා තියෙනවා. මම නෙමි
ඔබතුමාගේ මේ හැඳින්වීමේ කාලය පුරාම මම එක මොහොතක මාව මරණයට හුරු කරගත්තා. තව මොහොතක මම මගේ සතිමත් බව දියුණු කරගන්න උත්සාහ ගත්තා. මම හිතන්නේ මගේ අසන්නනුත් එහෙම වෙන්නේ නැති කියලා. ඒ තමයි ඔබතුමාට මේ විශ්වය දීලා තියෙන ආශ්චර්යය. අපි ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඒකෙන් අපේ ජීවිතවලටත් කොයිතරම් දේවල් එක්කාසු කරගන්නවද? කාලය තව දිගනම් ඕනෑ තරම් වේලා අසා සිටිය හැකි ඔබතුමා කියන දේවල්. මේ කරුණාවන්ත පින්වන්ත දොස්තර මහත්තයාගේ ගෙදර ජීවිතය ගැන ඇහුවේ නැත්තං ඔබතුමාට නම් හවස ගෙදර යන්න පුළුවන් වෙයි. ඒත් අහන්න ඕනේ. ගෙදර දැන කතා කරනවා නම් මගේ පවුල ගැන ඇත්තටම තරංග ඒගොල්ලෝ ආසරත් නැහැ වැඩි කතා කරනවා. වැඩසටහන එනවා කිව්වහමත් ඒගොල්ලෝ කියනවා ඇයි තාත්ති ඕව කතා කරන්න යන්නේ කියලා අහනවා. මම කෙටියෙන් නිකන් සඳහන් කරන්නම්. ඔව් මගේ බිරිඳ ගත්තාම ඇත්තට මට ගොඩාක් උදව් කරන කෙනෙක්. නැත්තම් මට මෙහෙම මේ ගමන මේක කරගෙන යන්නට බෑ. මොකද ගෙදර බර ගොඩාක් අරගෙන යන්නේ එයා. ඊළඟට මට තරහ එන දවස් වලුණත් එයාට ලොකු ඉවසීමක් තියෙනවා. ඒක සඳහන් කරන්න ඕනේ. ඒක නිසා මට මේ සියලු කටයුතු බාහිර දේවල් මගේ රැකියාවට අමතරව කරන සියලු දේටම මට ලොකු හයියක් උදව්වක් වෙනවා. ඒ ගෙදර කටයුතු ටික කරගෙන යෑම. විශේෂයෙන්ම දරුවන්ගේ ගෙනීමේ කටයුතු කරගෙන යද්දී සියලු බර තමයි අරගෙන ගියේ. දැනටත්. ඉතින් දරුව දැන්න ගැන කතා කරනවා නම් ලොකු දුව දැන් ඉගෙනීම අවසන් කරලා උපාධියත් අවසන් කරලා දැන් රැකියාවකුත් කරනවා. එය ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳව තමයි ඉගෙන ගත්තේ. විවාහ වෙන්නත් කිට්ටුයි දැන් අය. ඒ ගැන සඳහන් කරන්නට ඕනේ. ඉතින් මං හිතන්නේ ඊටමත් යහපත් ආකාරයකට සිද්ධ වෙනවා. මං හිතන්නේ මේ අපිට මේවත් බලපානම ඇති. අනිවාර්යෙන්. පුංචි එක්කෙනා පොඩිදුව දැන් මේ පහුගිය වසරේ තමයි සාමාන්‍ය පෙළ සමත් වුණේ. සතුටුයි ඉහළින්ම අය සමත් වුණා. ඇය දැන්ට ජීව විද්‍යාවංශයෙන් උසස් පෙළ හදාරනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දරුවෝ දෙන්න ගැනත්. මං හිතන්නේ ඇත්තටම දරුවෝ දෙන්න වෙන දෙමව්පියන්ට වගේ අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හොඳ අවබෝධයක් තියෙනවා ඒ දෙන්නට. ඊළඟට අර බොහෝ ගෙවල් වල තියෙන ප්‍රශ්න විදිහට අපි දකින මුරණ්ඩුකම් ප්‍රචණ්ඩත්වය ඔවුන් ළඟ නැහැ. බොහොම ඉවසීමකින් හොඳ අවබෝධයකින් ඔවුන් ඉන්නවා. ඊළඟට ඔවුන්ට කරන්න ඕන කාර්යභාරය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔවුනුත් ඒ පාර වරද්දගෙන නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම අපි දෙන්නටත් දරුවෝ ගැන ලොකු බරක් නැහැ, ආතතියක් නැහැ. ඉතින් සතුටක් දැනෙනවා. ඉතින් දැන් මගේ ඉතින් බලාපොරොත්තු තමයි අනාගතේ තවදුරටත් මේ විශ්‍රාම යයි දවසක. විශ්‍රාම ගියාට පස්සේ මං හිතනවා මම මගේ ජීවිතය ගැන තව ටිකක් හිතන්න ඕනේ, ආධ්‍යාත්මික පැත්ත ගැන. අර සඳහන් කළා වගේ අතාරින්න තව ටිකක් පුරුදු වෙන්න ඕනේ. මොකද ඒ ගමන යන්න ඕනේ බොහොම සැහැල්ලුවෙන් සියලු දේ අතහැරගෙන. ලොකු ආතතියක් ඇත්තේම නැහැ. ඇත්තටම කියනවා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ නැහැ. ඕනෑම ජීවිතයක ප්‍රශ්න තියෙනවා කොයි තැන්වල ගියත්. හැබැයි සතිමත් වීම ප්‍රායෝගික කර ගැනීම තුල ඒව ප්‍රශ්න වෙලා නැහැ දැන්. බුදුදහමේ ප්‍රධාන වශයෙන් කියවන දේවල් මම මගේ ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ ප්‍රායෝගික වශයෙන්. සතිමත් වීම තුළ අතීත අනාගතයට විසිරෙන්න නොදී සිට වර්තමාන මොහොතේ තියාගන්නවා වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට හැමදේම දකින්න මම පුරුදු වෙලා ඉන්නවා. හැමදේම වෙනස් වෙනවා. වෙනස් වීම තමයි ලෝක ස්වභාවය කියන එක දකින්න. ඒක හරිය ලේසි. වෙනස් වෙනවා නම් ඉතින් කොහොමද අපි අල්ලගන්නේ? වෙනස් වෙන එක වෙනස් වෙනවනේ. ඉතින් ස්ථිර දෙයක් නැහැනේ කියන එක තුළ හරිය ලේසි මේක හදාගන්න. හේතුඵලවාදයේ මේ සියලු දේත් එක්ක මම ගොඩක් මගේ ජීවිතේ මං තනියෙන් හදාගන්න උත්සාහ කරමින් ඉන්නවා. හැමදාම මම උදේ වැඩ පටන් ගන්නෙ බුදුන් වැඳලා විතරක් නෙවෙයි භාවනා කරලා. ඒ භාවනාව තුළින් මට දවස යන්න පුළුවන්. ඊටාම සැහැල්ලුවෙන් මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති පුංචි ප්‍රායෝගික දේවල් ටිකක් මේ අහගෙන ඉන්නට එකතු කරගන්න ජීවිතේට. හැම මොහොතකම මම සතියෙන් ඉඳගෙන මොකක්කෝ ප්‍රශ්නයක් එක්ක මම සතිමත් වෙනවා. ඒක සතිය තුළින් දකින්න උත්සාහ කරනවා. ඒතකොට කෙනෙක් හිතට දෙන දෙයක් කිව්වොත් මම ටක් ගාලා අවබෝධ කරගන්න මගේ හිතට දෙනවා. හැබැයි මට පුළුවන් වුණා ටක් ගාලා ඒක අතීතයට දාලා අයින් කරන්න. මම ඉන්නේ වර්තමාන මොහොතේ කියලා. ඒ වගේම මට පුළුවන් හිතලා සියලු දේ වෙනස් වෙන මේක තුළ මේ පුද්ගලයා මෙහෙම කියන එක පුදුමයක් නෙවෙයි. එයත් වෙනස් වෙනවා මමත් වෙනස් වෙනවා ලෝකෙත් වෙනස් වෙනවා.
ඒ වෙනස් වීම තමයි ස්වභාව ධර්මය. ඉතින් ඒකට රණ්ඩු වෙන්න හිත රිදව ගන්න කලකිරෙන්න ගැටෙන්න අවශ්‍ය නැහැ කියන එක. ඒ තුලින් පුදුමාකාර විදිහට පුළුවන් වෙලා තියෙනවා නොගැටී ඉන්න. ඒතර ඊළඟට තමයි හැම වෙලේම වැරද්දක් වෙනවා නම් වැරද්ද දකින්න දැන් මට පුළුවන් වෙලා තියෙනවා. වැරද්ද වෙයිගෙන යනකොට වැරදි දෙයක් හිතීගෙන යනකොට මට දැන් තේරෙනවා මම වැරදි දෙයක් හිතන්නේ. ඒතර ඉක්මනට මට පුළුවන් වෙනවා ආපස්සට නිවැරදි තැනට එන්න. ඒතර මේ හැම දෙයකටම උදව් වෙන්නේ සතිය. සිහිය පවත්වා ගැනීම. ඊළඟට උදේ පාන්දර හැම රෑ නිදා ගන්න කලින් මට සමහරවිට හරි මහන්සි රෑ වෙලා එනකොට සමහරවිට බුදුන් වහන්සේට භාවනා කරලා නැත්නම් මම වාහනේ එන ගම හිතින් සිහි කර කර එනවා ඒවා. එතකොට හැම වෙලේම මම සිහි කරනවා අද දවසේ මගේ සිත කය වචනේ සංවරද? කය වචනේ නම් බොහෝ විට සංවරයි. සිත සංවර වුණාද? එතකොට නැති වුණා නම් නෑ. හෙට දවසේ එහෙම වෙන්නේ නෑ කියලා මම හිතන්න පුරුදු වෙනවා. ඒ වගේම උදේ භාවනා කලිවලා හැම වෙලේම හිතනවා අද දවසේ මම සිත කය වචනේ සංවර කරගෙන ඉන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. රැයට හිතෙනවා අද මම ආපහු හැරලා බලනවා සිත කය වචනේ සංවර කරගෙන හිටියද කියලා. මම හිතන්නේ මෙන්න මේ පුංචි ටික එකතු කරගන්න පුළුවන් නම් අවසාන වශයෙන් කියන ජීවිතේට අමාරු දෙයක් නෙවෙයි. හැරිලා ආපස්සට හැරිලා මගේ දිහා කණ්ණාඩියකින් බලන වගේ හිතුවොත් තමන්ගේ වැරදි ටික නිකම්ම අහුවෙනවා අපිට. ඒ ටික හදාගන්න හරි ලේසි. පුංචි පුංචි පුරුදු කිරීම ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. කාලය ඔබ මොන තරම් නපුරුද. අවසාන මිනිත්තු ගණනාව මම හිටියේ පන්සලක. මං හිතන්නේ මගේ අසන්නන් හිටියෙත් ඒ පන්සලේමයි. මට ඕනේ මේ රැය පුරාම වුන් ඒ පන්සලේ තියන්න වෛද්‍යතුමනි. ඔබතුමයි අපිව ඒ පන්සලට ගෙනිච්චේ. කාලය කොයි තරම් වේගෙන් ගලාගෙන ගියත් මේ අවසාන තත්පර ගණන මට ඕනේ ඔබතුමන් වැනි ආදරණීය පුතෙකු මේ ලක්මවට දායාද කරපු ඔබේ රත්තරන් අම්මටත් තාත්තටත් පින් පමුණවන්න. වගේම මවගේ වියෝගයෙන් පස්සේ ඔබ ආදරෙන් රැකගත්ත සහෝදරි ඔබේ ආදරණීය අක්කටත් පින් දෙන්න. ඔබව තනුවාට ඔබට සෙවණැලි වී සිටියාට ඒ සෙවණැලි වලට පින් සිද්ධ වෙන්නට අපි මගේ අසන්නන් ඔබතුමන්ව නොදැකම ඔබතුමාගේ පිහිට සෙවණැල්ලක් කොට ගත්තේ. ඔවුන් නිසයි ආදරණීය වෛද්‍යතුමනි මහරගම අපේක්ෂා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපලාරච්චිගේ වෛද්‍යතුමනි මම ඔබතුමාට කියනවා නිහතමානීත්වයේ සෙවණැල්ල කියලා. උපමා රූපක අටුවා ටීකා ටිප්පැනිවලට අකමැති මේ සොඳුරු වෛද්‍යවරයාට තව චිරාත් කාලයක් මගේ ලක්මවගේ දයාබර මිනිසුන් සනසන්නට හැකියාව ලැබේවා. මෙය මතක තිබෙන දවසක් මේ රාත්‍රිය අපි පන්සලේම ගත කරමු ආදරණීය හිතවතුනි. ඔබට නිවුණු සුපසන් රැයක් උදා වේවා. බොහොම පිං අපේ වෛද්‍යතුමනි. මම තරංගා නානායක්කාර.